භාග්‍යවතුන් වහන්සේ ඇයි මේ කාමයේ දුක කියලා කිව්වේ? උන්වහන්සේ ඇයි මේ කාමයේ දුක යනුවෙන් පැනෙව්වේ? කියන්නේ ලෝකෝත්තර අර්ථය අවබෝධ කරගන්න ඕන අප්‍රමාදී ඔබ. එතකොට ඔබ සතර අපායන් නිදහස්. ඊට පස්සේ ඔබ මේ භයානක තුච්චන නින්දිත සිතට වත් මේ ලෝකෙ කිසිම මාර බලවේගයකවත් නැත් සතර අපායට දාලා දාන්න බෑ. එක්තරා තරුණයෙක් හිටියා සවැත් නුවර අනිත්‍යගන්ධ කියලා. ඒ තරුණයාට ඉස්සෙල්ලා පෙර භවයේ බ්‍රහ්මයෙක් විදියට හිටිය බ්‍රහ්ම ලෝකෙක. ඊටත් ඉස්සෙල්ලා තාපසෙක්. තාපසයෙක් විදියට ඉඳලා ධානය මතු කරගෙන අනාර්ය ධ්‍යාන මතු කරගෙන ඔහු බඹ ලෝකෙට ගියා. අනාර්ය ධ්‍යාන වල ලක්ෂණයක් තමයි රූපාවචර නැත රූප රාගයයි වැඩින්නේ. රූපාවචර සිත් තමයි බලවත් වෙන්නේ. රූප රාගයයි වැඩින්නේ. ඒ නිසා කාම රාගයෙන් වෙන් වෙලා වසන්නේ තාපසයෝ. එතකොට මෙන්න මේ විදිහට හිමාලවණී භාවනා කරලා රූපාවචර ධ්‍යාන වඩාගෙන රූප රාගය වඩාගෙන ඔහු මිය ගියාට පස්සේ බඹලෝ ඉපදුණා. බ්‍රහ්මයෙක් විදිහට. බ්‍රහ්ම ලෝකේ ස්ත්‍රීන් නැහැ. ස්ත්‍රී ඇසුරක් නැහැ. බ්‍රහ්ම ලෝකේ වසර කෝටි ගාණක් ඉඳලා ඉන් චුත වුණා. චුත වෙලා ඉපදුණා සවැත් නුවර සිටු කුලයක තරුණයෙක් වෙලා සිටු කුලයක දරුවෙක් වෙලා අනිත්‍ය ගන්ධ නමින්. මේ තරුණයාට අර සාංශාරික ගති චිත්තේ තිබුණානේ කාමරාගෙන් වෙන් වෙලා වාසය කිරීමේ ලක්ෂණයක්. ඒ ගතිය පිහිටියා කුඩා කාලේ ඉඳලා. ඒක ගති විඥානවල ස්වභාවයක්. ඔහුගේ කාමරාගනුසය තිබුණා. නමුත් කාමරාගනුසය යටපත් වෙලා තිබුණේ. මොකද අර පෙර භවයේ බ්‍රහ්ම ලෝක උප්පත්තිය ලැබලා තිබෙච්ච නිසා සාංශාරික ගති විඥානවල හැටි. එතකොට මෙන්න මේ තරුණයා අනිත්‍ය ගන්ධ තරුණයා ඉපදිච්ච දවස් ඉඳලම ස්ත්‍රී ඇසුරට කැමති නැහැ. කොටින්ම කියනවා නම් කිරි දෙන්නවත් ස්ත්‍රියක් ලං වෙනවට කැමති නැහැ. ඒ කාලේ අදට වඩා ඒ සල්ලිකාර එහෙම නැත්නම් ඒ පොහොසත් පවුල් වල සිරිතක් තිබිලා තියෙනවා. මව නෙමෙයි කිරි දෙන්නේ වෙනම ඉන්නවා කිරිමව්වරු එකට. ඒ සිරිතට අනුව කිරිමව්වරු ඒ දරුවාට කිරි දෙන්න ලං වෙනකොට ස්ත්‍රී රූපේ දකින්නකොටම විලාප ගහලා අඬනවා කිරි බොන්නේ. මේ ඉපදිච්ච දවස් ඉඳලම. ඊට පස්සේ ඔහුට කිරි දෙන්න සිද්ධ වුණේ සලු වලින් වහලා ස්ත්‍රීන්ව නොපෙනෙන හැටියට උපක්‍රමයක් පාවිච්චි කරලා තමයි ඒ දරුවට කිරි දෙන්න සිද්ධ වුණේ. මොකද ස්ත්‍රියක් කියන සංඥාවේ තියෙච්ච ගමන් අඬනවා වැළපෙනවා ලං වෙන්න දෙන්නේ. ඊට පස්සේ මේ තරුණයා ටික ටික ලොකු වෙනවා. කුඩා දරුවෙක් ඊට පස්සේ යෞවනයේ කනාදි වශයෙන් තරුණයෙක් විදියට එනකොට ඒ ගතිය එහෙම ලොකු වෙනකොට ඒ ගතියත් ඒකම පවතිනවා. ඒ කියන්නේ ඔහු තරුණයෙක් විදියට වැඩුණත් ස්ත්‍රිය දිහා හැරිලවත් බලන්න කැමති නෑ. ස්ත්‍රියක් ළඟට આવත් ඔහු එතනින් යන නික්මෙනවා. කිසිම ආකාරයකින් ස්ත්‍රියකට ලං වෙන්නවත් දුන්නේ නැහැ. ස්ත්‍රී ඇසුර ඔහු ප්‍රිය කළේ නැහැ. මොකද අර කාමරාගංශේ තරම් යටපත් වෙලා. ඒ නිසා ස්ත්‍රීන්ගේ වාසයෙන් ඔහු වෙන් වෙලාමයි වාසය කළේ. මේ අනිත්‍ය ගන්ධ තරුණයා. ඔහම ඉන්නකොට දෙමව්පියෝ මොහුගේ කල වයස හරියාගෙන එනකොට විවාහයක් කරමු කියලා යෝජනා කළා. හැබැයි මේ තරුණයා විවාහයට කැමති වුණේ නැහැ. මොකද ස්ත්‍රියක් හා වාසය කිරීම ඔහුට අප්‍රියජනක ක්‍රියාවක් වුණා. ඒ නිසා ඔහු කැමති වුණේ නැහැ ස්ත්‍රියක් ඇසුරට යන්න. ඊට පස්සේ දෙමව්පියෝ දිගින් දිගට වද කරන්න ගත්තා. මොකද සිටු පුත්‍රයෙක් මෙහෙම තනිව වාසය කරන්න බෑ. අපිත් යම් දවසක වයසට ගිහිල්ලා මැල්ල යනවා. එතකොට උඹට යන කල දවසක් තියෙන්න ඕන කියලා දෙමව්පියෝ මේ අනිත්‍යගන්ධ පුත්‍රයාට තරුණයාට දිගින් දිගටම බල කරා ওই විදිහෙන් හරි කසාදයක් බඳින්න කියලා. සුදුසු ඒ බලාපොරොත්තු වන්නා වූ රූමත් තරුණියක් හොයලා දෙන්නම් කියලා. අන්තිමට දෙමව්පියන්ගේ වදෙන් බේරෙන්න බැරි තැන. මේ අනිත්‍යගන්ධ තරුණයා කරපැඩේ රත්තරන් අරගෙන යම්කිසි රන්කරුවෙක් ගෙනල්ලා නිර්මාණකරුවෙක් ගෙනල්ලා ඔහු ලවා රණින් හැදුවා ස්ත්‍රී රූපයක්. හදලා කිව්වා ඒ කියන්නේ හොයන්න බැරි විදිහේ රූපයක් හැදුවා. ඒ කියන්නේ සාමාන්‍ය මනුස්ස ලෝකේ මෙබඳු රූපයක් ඇති කියලා හිතන්න බැරි විදිහේ අලංකාර ස්ත්‍රී රූපයක් තනුව රත්තරන් වලින්. තනලා දෙමව්පියන්ට කිව්වා මෙන්න මේ වගේ ස්ත්‍රියක් ලැබුණොත් මම විවාහ වෙනවා කියලා. එහෙම කිව්වේ ඔහු හිතුවේ එහෙම ස්ත්‍රියක් ලබන්න බෑ කියලා. එතකොට දෙමව්පියන්ගේ කරදරෙන් නිදහස් වෙන්න පුළුවන්. ඔබට මතක් වෙන්නේ නැති කුස ජාතකයේ ඒ වගේ සිද්ධියක් ඇතුළත් වෙනවා. මෙන්න මේ තරුණයා උපක්‍රමයේ පාවිච්චි කරේ දෙමව්පියන්ගේ කරදරෙන් නිදහස් වෙන්න. නමුත් දෙමව්පියොත් අතහැරියේ නෑ වැඩි. දෙමව්පියෝ අර රණ්ඩුව දීලා පුරුෂයන්ට අතවැසියන්ට කිව්වා නගරයක් ගානේ මේ රණ්ඩුව අරන් ගිහිල්ලා මීට සමාන ස්ත්‍රියක් මුණ ගැහුණොත් ඒ බව අපට දැනුම් දීපල්ලා කියලා. අර අතවැසියොත් මොකද කරේ? නගරයක් ගානේ මේ රණ්ඩුව අරගෙන යනවාද. යනකොට එක්තරා නගරයක් සාගල නුවරදී ඔවුන්ට අහන්න ලැබුණා
මේ ස්ත්‍රී රූපයට සමාන ස්ත්‍රියක් ඒ නගරේ ඉන්නවා කියලා. ඒ නගරේ හිටපු සිටුවරයෙක්ගේ දියණියක්. ඇය අතිශය රූමත්. ඇය කොච්චර රූමත්ද කියනවා නම් ඇයව බේරගන්න බැරුව මිනිස්සයාගේ කියන්නේ ඇයව තව කෙනෙක් දැක්කොත් වශී වෙන මට්ටමේ රූපයක් ඇයට තිබිච්ච නිසා ඇය සත්මහලක උඩුම් කියන්නේ මහල් හතක නිවාසයක උඩම තියෙන ඉහළම මහලේ තමයි ජීවත් වුනේ සාමාන්‍ය මිනිසෙට හැගැටින් නැති ආකාරයට. ඒ තරම් විශේෂ රූප සම්පත්තිය තිබිච්ච ස්ත්‍රියක්. කොයි විදිහෙන් හරි නුවර වැසියෝ ඇයව දැකලා තිබුණා. දැකලා තිබිච්ච නිසා සාගර නුවර වැසියෝ කියන්න ගත්තා ඔය වගේ රූපයක් තියෙන ස්ත්‍රියක් අන්න අහවල් සිටුවරයාට ඉන්නවා දුවක්. ඒ සිටුවරයාගේ දුව ඔන්න ඔය රූපය වගේමයි. ඔයිටත් වඩා ලස්සනයි කියලා. ඊට පස්සේ ඉතින් ඒක දීක කතාව මම කෙටි කරලා ඔබට කියන්නේ. ඉතින් මේ ඊට පස්සේ අර අතවැසියෝ ටික මොකද කරේ? ඔවුන්ගේ ඒ සිටු මන්දිරේ ගාව තියෙන ගඟක් තියෙන ඒ ගඟට යන පාරේ ඒ ගෙදර කෙනෙක් එන අවස්ථාවක් බලලා අර රන් රූපේ තියලා හැංගිලා බලන් හිටියා. ඒ ගෙදර ඉඳලා ආපු කිරිමවක් මේ රූපේ දැකලා දියණිය මොකද්ද මෙතන කරන්නේ කියලා අර රූපේට තමන්ගේ දුව කියලා රැවටිලා පහරක් ගැහුවා. ඒ වෙලාවේ තමයි අය දැනගත්තේ මේක ඇත්ත රූපයක් නෙවෙයි මේක රන් රූපයක් කියලා දැනගෙන රැවටුණා කියලා දැනගත්තාම ඇයට ලැජ්ජාවක් ඇති වුණා. ඊට පස්සේ අර අතවැසියෝ ඇවිල්ලා ඇහුවා ඔබ රැවටුණා නේද කියලා ඇහුවම ඌ කිව්වා ඇයි කියලා ඇහුවාම මේ වගේම දියණියක් අපටත් ඉන්නවා කියලා අන්න ඒ අනුසාරයෙන් විස්තර දැනගෙන ඊට පස්සේ අපි මේ හොයන්නේ බඳු ස්ත්‍රියක් තමයි අපගේ මේ අපේ සිටු කුමාරයාට විවාහය පිණිස කියලා මෙන්න මේ අතවැසියෝ දැන් මේ සාගල නුවර මේ සිටුතුමාගේ දියණිය පිළිබඳ තොරතුරු ලබාගෙන ඔවුන් බොහොම සතුටින් අර රන් රූපයත් අරගෙන නැවත සවැත් නුවරට ඇවිල්ලා ඒ අනිත්‍යගන්ධ තරුණයාගේ දෙමව්පියන්ට මේ බව දැනුම් දුන්නා. මේක අහගෙන හිටිය අනිත්‍යගන්ධ ඉපදිච්ච දවසේ ඉඳලම ස්ත්‍රියක් ඇසුරට එනවටවත් කැමති නැහැ, ලං වෙනවටවත් කැමති නැහැ, කිරි දෙනවටවත් කැමති නැති වෙච්ච මේ අනිත්‍යගන්ධ තරුණයාට මේක ඇහුණා. කාසාද වනින්න බෑ. ස්ත්‍රියක් ඇසුරට යන්න ඕනේ නැහැ කියලා විලාප ගහපු මේ අනිත්‍යගන්ධ තරුණයාට මේක ඇහුණා. මොකක්ද ඇහුනේ? මේ රන් රූපේ මොන රූපයක්ද? මීටත් වඩා අප්‍රමාණ රූප ඇති යුවතියක් තරුණියක් ඉන්නවා, 12 විය පිරුණු තරුණියක් ඉන්නවා සාගල නුවර අහවල් සිටුවරයාට. ඒ දියණිය ඒ කුමරිය මීටත් වඩා අප්‍රමාණ රූප ඇති තරුණියක් කියලා කිව්වට පස්සේ මෙන්න මේක අහගෙන හිටිය අනිත්‍යගන්ධ දැන් මොකද උනේ? මේ ගැන හිතන්න පටන් ගත්තා. සංකාරපච්චය විඥානං සංකාරපච්චය විඥාන. දැන් මොහොත තුළ සංකල්පීය රාගය වැඩෙන්න ගත්තා. දැන් අර කාමංශය බලවත් වෙන්න ගත්තා. කාමරාගංශය දැන් ඉන්න බලවත් වෙනවා. දැන් ඇය ගැනම හිතනවා. දැන් ඔහු අර රන්රුව ඇසුරෙන් ඇයගේ රූපේ හිතින් මවාගෙන ඒ රූපේ දැන් සංකල්පීය වශයෙන් ගොඩනගනවා. අනුභවන බින්දුතුනි කාමයේ වැඩෙන හැටි. දැන් මේ තරුණයා තාම දැකලා නැහැ. අනිත්‍යගන්ධ තරුණයා තාම දැක්කේ නැහැ මේ යුවතිය. හැබැයි අර අතවැසියෝ කියපු තොරතුරු ඔස්සේ ඔහු හිතින් මවා ගත්තා මේ රූපයටත් වඩා ලස්සන නම් ඇයි මේ බඳු රූපයක් ඇති කෙනෙක් විය යුතුයි කියලා සංකල්පීය රූපයක් හිතින් මවාගෙන දැන් මේ රූපයට ආදරය කරන්න පටන් ගත්තා. දැන් ඔහු කැමති වුණා විවාහයට. මොකද ඔහු තුල දැන් අර කාමරාගංශය වැඩිලා ආවා. දැන් මොකද වුනේ? දැන් දෙමව්පියන්ට කිව්වා මං කැමතියි මේ තරුණ විවාහ කරගන්න. ඊට පස්සේ සුදුසු නැකත් බලලා සාගල නුවර සිට අර සිව්මැලි තරුණිය අර රූප සම්පන්න යුවතිය රැගෙන යනවා දැන් රථයකින් පෙරහැරින් සවැත් නුවර කරා. එනකොට අතරමඟදී ඒ ඊටාම සුකුමාල ජීවිතයක් ගෙවපු තරුණියක් නිසා සිව්මැලි නිසාම අතරමඟදී ඒ රථවල ගැසි එන ගමනේදී ඇතිවෙච්ච ගමන් වෙහෙස නිසා අතරමඟදී මිය ගියා. දැන් මේ තරුණයා බලන් ඉන්නවා අනිත්‍යගන්ධ බලන් ඉන්නවා තමන්ගේ ප්‍රේමවන්තිය බිරි දෙනකම්. කොහොම හරි ඔහුට අවසානයේ අහන්න ලැබුණා ඇය නොවන බව. ඇය අතරමඟදී මිය ගිය බව. මේ බව ඇසීමත් සමගම අනිත්‍යගන්ධ විලාප ගසමින් අඬන්න පටන් ගත්තා. ඇයි දැන් අර හදවතින් හදාගත්ත මවාගත්ත ඒ සංකල්පීය රූපයට ආදරය කරමින් ඇයව දකින්ද නොයවසිල්ලෙන් බලාගෙන හිටිය අනිත්‍යගන්ධට ඒ අවස්ථාව උරුමුනේ නෑ. දැන් ඔහු විලාප ගසමින් අඬනවා. ඔහු සනසන්න බැරුණා කිසිවෙක්ට. කුඩා කාලේ ස්ත්‍රියක් ළඟටවත් යන්න අකමැති වෙච්ච තරුණයා දැන් ස්ත්‍රියන් නිසා විලාප ගසමින් අඬනවා. මේ විදිහට මොහු ශෝක කරනවා. මොහුගේ ශෝකේ සංසිඳින්න කිසිවෙක්ට බෑ. එහෙම කාලේ ගෙවෙන අතරතුර එක්තරා උදෑසනක
අපගේ අසිරිමත් වූ මහා ශාස්ත්‍රවර මහා කාරුණික සම්මා සම්බුදු පියාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් සමවැදිලා සමාපත්තියෙන් බලනවා අද දවසේදී මං කාටද පිහිට වෙන්නේ. එතකොට දැක්කා සවැත් නුවර මෙන්න මේ අනිත්‍යකාන්ත තරුණයාව. උන්වහන්සේ බැලුවා ඔහුගේ ඉන්ද්‍රිය ධර්ම සහ හේතු සම්පත්. ඔහුට සෝවාන් වීම සඳහා හේතුඵල හේතු වාසනා තියෙනවා. හේතු සම්පත් තියෙනවා. ඒ නිසා යසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ ඔහුගේ නිවසට පිඬුසිඟා වැඩියා. මහා කරුණාවෙන්. මේ වෙලාවේ අනිත්‍යකාන්ත බොහෝම ශෝකයෙන් ඉන්නවා. ගෙදරට වෙලා කල්පනා කර කර අඬමින් වැළපෙමින් හූල්ලමින්. බුදු පියාණන් වහන්සේ අනිත්‍යකාන්තගෙන් ඇහුවා තරුණය කුමක් නිසාද ඔබ ශෝක කරන්නේ? ස්වාමීනි මෙබඳු ස්ත්‍රියක් මා විවාහ කර ගැනීමට බලාපොරොත්තු වෙමින් හිටියා. ඒ ස්ත්‍රිය මෙන්න මේ විදිහට පෙරහැරින් මේ නගරයට එද්දී අතරමඟදී මිය ගියා. ඇයගේ වියෝගයෙන් මම මේ ශෝක කරන්නේ. අනිත්‍යකාන්ත ඔබ දන්නවද ඔබට ශෝකය හටගන්න හේතු වෙච්ච හේතුව මොකක්ද කියලා? නැහැ ස්වාමීනි. අනිත්‍යකාන්ත ඔබේ රූපයට බෙහෙවින් ආදරය කළා. ඔබේ රූපයට චන්දරාගයෙන් බැඳුන ආසාවෙන් බැඳුනා. අනිත්‍යකාන්තේ රූපය ඔබ දැකලවත් නැහැ. ඒ ස්ත්‍රිය ඔබ දැසටවත් දකින්නේ නැතුව ඒ රූපේ හිතින්ම වාගෙන ඒ රූපයට ආදරය කළා. ඔබ විඳින දුක පේනවා. අන්න අනිත්‍යකාන්ත තරුණයාට යසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ මෙන්න මේ ගාථාවෙන් ධර්මයේ දේශනා කළේ. ඒ ගාථාව තමයි කාමතෝ ජායති ශෝකෝ කාමතෝ ජායති භයං කාමතෝ විපමුත්තස්ස නත්ති ශෝකෝ කුතෝ භයං. අනිත්‍යකාන්ත කාමයේ නිසා ශෝකය උපදිනවා, භය උපදිනවා. දැන් නුඹට සිද්ධ වෙලා තියෙන එක තමයි. නුඹේ රූපයට කාමයෙන් බැඳුනා, කැමැත්තෙන් බැඳුනා, ආස්වාදයේ පිණිස කැමැත්තෙන් බැඳෙන ලක්ෂණයටයි කාමී කියන්නේ. සංකල්පීය රාගය කිව්වෙත් ඒක. සංකල්පීය වශයෙන් රාගයක් ඇති කරගත්තා. මෙබඳු රූපයක්, මෙබඳු සද්දයක්, මෙබඳු ගන්ධයක්, මෙබඳු රසයක්, මෙබඳු ස්පර්ශයක්, මෙබඳු අදහසක් ඇසුරු කිරීමෙන් සැප උපදිනවාය කියලා සංකල්පයක් ඇති වුණා. ඒ සංකල්පයට තමයි කාමී කියන්නේ. මෙන්න මේ සංකල්පීය රාගයවත් මේ කාමී නිසායි නුඹට මේ ශෝකේ බය හටගත්තේ දැන්. අනිත්‍යකාන්ත කාමයෙන් වෙන් වුණාද? එවිට ශෝකයකුත් නැත, භයකුත් නැත. ශෝකයක් නැති තැන කුමන භයක්ද කියලා භාග්‍යවතුන් වහන්සේ ඒ දහම් ව්‍යාකරණය මතු කරනකොට ඒ ගාථාවේ අර්ථය පසක් කරගෙන අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන ප්‍රඥාවෙන් ස්පර්ශ කරගෙන අනිත්‍යකාන්ත තරුණයා සෝවාන් ඵලයේ පිහිටන උතුම් වූ ප්‍රථම මාර්ග ඵලයටපත් වෙනවා. එහෙමනම් පින්වතුනි ඒ ගාථාව ඇතුලේ තියෙන අර්ථය අවබෝධ වුණත් කෙනෙක් සෝවාන් ඵලයේ පිහිටනවා. එහෙනම් මේ ගාථාවෙන් පැහැදිලි කරන අර්ථය ඥාන සම්ප්‍රයුක්ත මනුෂයෙක්ට වැටහෙන්නේ නැද්ද? එන්න වැටහෙන අන්දමින් කියලා දෙන්න ඕන. කොහොමද කියලා දෙන්න ඕන? පටිච්චසමුපාදයේ හේතුඵල න්‍යාය ධර්මයට අනුකූලව. දැන් ඔබට මම පෙන්නනවා මේ ගාථාව තුල චතුරාර්ය සත්‍ය ත්‍රිලක්ෂණය පටිච්චසමුපාදයට ඇතුළත් වෙන ආකාරය. දැන් මෙතන තියෙන පද හතරයි. හැබැයි මතක තියාගන්න මේ පද හතර තියෙනවා 80000ක් ධර්මස්කන්ධය. ඒ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ සියලු ලෝසතුන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කරපු සමස්ත ධර්මස්කන්ධයම මේ ගාථාව ඇතුළත්. පද වශයෙන් ව්‍යංජන වශයෙන් අක්ෂර වශයෙන් ව්‍යංජන වශයෙන් ඒක මතු කරමින් එහි නිරුක්තිය මතු කරගත්තාම මේ ගාථාව ඇති මැරෙනකම් බණ කියන්නේ. මේ ගාථාවෙන් පෙන්වන අර්ථය අවබෝධ වුණා නම් ඒ සියලු දෙනා සෝවාන් ඵලයේ පිහිටනවා. ඊට හේතු නැහැ කියන්න පුළුවන් සමතෙක් මේ විශ්වයේ පහළ වෙන්නේ නැහැ. එහෙම යම් අඥානික එහෙම කියනවා නම් ඒ අඥානය කරන්නේ අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේගේ ජින චක්‍රයට පහර ගැසීම. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා නොකරපු දෙයක් එහෙම නැත්නම් උන්වහන්සේ නොපනවන දෙයක් පැනවුවා කියලා ලෝකයා මුලාවටපත් කිරීම. උන්වහන්සේද අනිත්‍යකාන්ත තරුණයාට මේ ගාථාවෙන් ධර්මයේ දේශනා කළාම ඔහුට ඒ ධර්මය අවබෝධ වුණා. මොකක්ද අවබෝධ වුණේ? තමන්ට මේ ශෝකය හටගන්න හේතු උනේ මේ කාමයේ බව. එසේම මේ කාමෙන් වෙන් වෙලා වාසය කරා. ඒ කාමයේ පිළිබඳ තියෙන මේ චන්දරාගය පහ වුණා නම් හිතින් නැවත ශෝකය සහ බය ඇති වෙන්නේ නැහැ කියන න්‍යාය ඔහුට අවබෝධ වුණා. එපමණකින් ඔහුගේ චිත්ත විපර්යාසයක් හටගත්තා. මොකද චිත්ත විපර්යාසය? එසේනම් නැවත කාමයේ බැඳෙන්නේ නැහැ. එසේනම් නැවත කාමයේ අසුරු කරන්නේ නැහැ. කාමයට
ඇලුම් කරන්නේ කියන අවබෝධයට ප්‍රත්‍යක්ෂ නිගමනයට ඔහු පැමිණියා. එයයි මාර්ගඵලය. ඵලයක් ලැබුවා ඒ දේශනාවෙන්. මොකද්ද ඵලය? අවබෝධයේ ඵලයක් ලැබුවා. ඒ කියන්නේ බණ අහලා ඔහුට ප්‍රතිඵලයක් ලැබුණා. දැන් අපි පාසල් යවනවා දරුවන්ව මොකටද? ඉගෙන ගන්න. ඉගෙනීම කියන්නේ මොකද්ද? චාර්යාත්මක වෙනසකට. ඒ කියන්නේ පාසලට යන දරුවා, ගෙදර ඉඳලා අර නොහික්මුණු ස්වභාවයෙන් යන දරුවා යම් ආකාරයෙන් හික්මිලා දැනුම ආකල්ප කුසලතා වලින් වර්ධනය වෙලා චාර්යාත්මක වෙනසක් ඇති කරගන්න දක්ෂ සිසුවෙක් බවට පත් වුණොත් ඔහු ඉගෙන ගත්තා වෙනවා යම. එහෙනම් පාසල් අධ්‍යාපනයෙන් ඔහුට ඵලයක් ලැබුණා නම් ඒ ලැබුණේ අර පාසලේ උගන්වන ඒ විෂය කරුණු හොඳින් අසා අවබෝධ කරගෙන ඊට අනුකූලව කටයුතු කිරීමෙන් ඔහුට ප්‍රතිඵලයක් ලැබුණා. ඔහුගේ චර්යාව වෙනස් වුණා. චර්යාත්මක ඔහු යහපත් වූ තැනකටපත් වුණා. අන්න ඒකයි පාසල් අධ්‍යාපනයේ ඵලය. එහෙමනම් මේ ධර්මයෙන් ලැබෙන ඵලය මොකද්ද? මේ ධර්මයේ අසාගෙන ඉන්නකොට සිහි බුද්ධියෙන් අවසිහියෙන් බණ ඇහුවට අවදාවත් ඵලය ලැබෙන්නේ නැහැ. සිහි බුද්ධියෙන් අහගෙන ඉන්නවා නම් සියලු වැඩ පසෙක තියලා සමාධිමත් මනසකින් මේ ශ්‍රී සද්ධර්මය හොඳින් අසාගෙන ඉන්නවා නම් ඒ ඵලයට ළඟා වෙනවා. මොකද්ද ඵලය? චින්තන විපර්යාසයක්. චින්තනයේ විපර්යාසයකටපත් වෙනවා. ඒ කියන්නේ මෙතෙක් හිතපු විදිහ වෙනස් වෙලා වෙන දිශානතියකට චින්තනය හැරෙනවා. කාමයේ සැපයි කියන දිශානතිය තිබිච්ච චින්තනය කාමයේ දුකයි කියන දිශානතියට හැරෙනවා. මෙච්චර කාලයක් සැපයි කියලා ලං කරගත සියල්ල දුකක් බව අවබෝධ වෙනවා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. මේ රූප පිළිබඳ ඇති උපාදානය, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම පිළිබඳ ඇති උපාදාන, ඇස කන නාසය දිව ශරීර මනස පිළිබඳ ඇති උපාදාන. තවත් විදිහකට කිව්වොත් රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ උපාදාන ස්කන්ධ සියල්ලක්ම දුකක් පමණයි කියලා අවබෝධ වෙනවා. තවත් සුද්ධ සිංහලෙන් කිව්වොත් සැපයි කියලා ලං කරගෙන ප්‍රියභාවයෙන් හිතින් අල්ලගෙන බැඳගෙන ඉන්න සියල්ල Tamanට දුක පිණිසමයි මෙලවත් පරලොවත් හේතු වෙන්නේ කියලා අවබෝධ වෙනවා. ඒ අවබෝධය තුළින් මොකද්ද වෙන්නේ? ඒ උපාදාන නිරුද්ධ භාවයට පත් වෙන්න පටන් ගන්නවා. ආයාසයෙන් නෙවෙයි නිරායාසයෙන්. අමුතුවෙන් කළ යුත්තක් නැහැ. ඇයි? ඒ අවබෝධය තුළින්ම ඔහුගේ හිතේ පැවති ඒ සියලු ආශ්‍රව ධර්ම ඡේ වෙන්න පටන් ගන්නවා. ඒ සියලු උපාදාන නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ අවබෝධයට පත් වෙනවත් එක්කම නිවන් මඟට පැමිණියා වෙනවා. එහෙමනම් එදා ඒ අනිත්‍ය ගන්ධ තරුණයාට ඒ ගාථාව ප්‍රමාණවත් වුණා උතුම් වූ සෝවාන් ඵලයේ පිණිස. එහෙමනම් පින්වතුනි හොඳින් නුවණින් සලකා බලන්න. කල්පනා කරලා බලන්න මේ ගාථාවේ තියෙන අර්ථය ඔබට වැටහෙන්නේ නැද්ද? යමෙක්ට ඒක වැටහෙන්නේ නැත්නම් ඇයි කාමයේ දුකක් කියන්නේ? කාමෙන් වෙන් වුණාම කොහොමද දුකින් නිදහස් වෙන්නේ කියන කාරණාව අන්න ඒ නොතේරෙන්නා වූ ඒ ධර්මයයි තෝරලා දෙන්නයි මේ චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාදය ආදී ත්‍රිලක්ෂණ ආදී පරයයන් යම්කිසි විස්තරාත්මක දේශනාවක් සිදු කරන්නේ. එතකොට මේ ධර්මයට හොඳින් කන් දීගෙන ඉන්නකොට කෙනෙක්ට මේ ධර්මය හොඳින් අවබෝධ වෙනවා. එහෙනම් අන්න නුවණින් දැන් බලමු අපි මේ උතුම් ගාථාව ඇතුලේ කොහොමද ත්‍රිලක්ෂණීය චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාදය ඇතුළත් වෙන්නේ කියලා. ත්‍රිලක්ෂණය කියන්නේ මොකද්ද? අනිච්ච දුක්ඛ අනාත්ත. යදනිච්ඡං තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා. යමක් අනිච්ච නම් ඒ සියල්ල දුකයි. ඒ සියල්ල එහෙනම් අනත්තයි අසාරයි. අනිච්චං khයට්ඨේන දුක්ඛං භයට්ඨේන අනත්තං අසාර කට්ඨේනන්ති. අනිච්ච කියනවා ෂයාර්ථයෙන් විනාශයක් කියන අර්ථයෙන්. දුක්ඛ කියනවා භයාර්ථයෙන් භයක් කියන අර්ථයෙන්. අනත්ත කියනවා අසාර අර්ථයෙන්. එහෙමනම් මේ අනිච්ච දුක්ඛ අනත්ත කියන මේ ත්‍රිලක්ෂණයෙන් කුමක්ද අපට පෙන්වන්නේ කියලා අපි දැන් ඕනි බලමු. බුදු පියාණන් වහන්සේ ලෝකයට දේශනා කරන ඒ උතුම් වූ ආර්ය ධර්මය ත්‍රිලක්ෂණ පරයයන් එහිදී අපට එන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන්. දැන් මේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන පද තුනේ අර්ථය නිකන් ඔහම ගත්තට ගන්න බෑ අවබෝධ කරගන්න. ඒක දකින්න ඕනේ ත්‍රිලක්ෂණයට අනුකූලව කොහොමද? සබ්බේ සංඛාර අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. මේ ආකාරයෙන් සියලු සංඛාර අනිච්ච බවත්, සියලු සංඛාර දුක්ඛ බවත්, සියලු ධර්ම අනාත්ම බවත් නුවණින් දකින්න ඕන ත්‍රිලක්ෂණේ. යදා පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් මේ බව දකින්න. හැඟීමෙන් නෙවෙයි, නුනුවණින් නෙවෙයි ප්‍රඥාවෙන් දකින්න.
යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ. අන්න එතකොට දුකෙන් අත මිදෙනවා. දැන් දැනගන්න ඕන මොන දුකෙන්ද මේ අත මිදෙන්නේ කියලා. දැන් දුකෙන් අත මිදෙනවා කිව්වහම ඔතෙන්ට ලෞකික අර්ථයෙන් දුක කියන එක යොදාගත්තාම කෙනෙක්ට මේ ගාථාවෙන් කියන ගැඹුරු අර්ථය වැටහෙන්නේ නැතු යනවා. මොකද්ද දුක? දැන් ඔතන කියනවා අත නිබ්බින්දති දුක්ඛේ. මේ සියලු සංඛාර අනිත්‍ය බව, දුක්ඛ බව, මේ සියලු ධර්ම අනාත්ම බව නුවණින් දකින්නකොට ප්‍රඥාවෙන් දකින්නකොට මොකද වෙන්නේ? අත නිබ්බින්දති දුක්ඛේ. දුකෙන් මිදෙනවා, නිදහස් වෙනවා. මොන දුකෙන්ද? දැන් ඔකට අපි ලෝක සම්මතයේ දුක කියන පදේ අර්ථය උතෙන්ට යෙදුවොත් අන්න අර්ථය ව්‍යාකූල වෙනවා. එහෙනම් බලන්න ඕන බුදු පියාණන් වහන්සේ මොන අර්ථයෙන්ද උතෙන්ට ඔය දුක කියන පදේ යොදන්නේ? දුක්ඛෝ දිබික්ඛේ කාමන මේතං අදිවචන. මහාන දුක කියන්නේ කාමයට නම. එහෙමනම් මොකද්ද වෙන්නේ? සියලු සංඛාර අනිත්‍ය බව නුවණින් දකිද්දී, සියලු සංඛාර දුක්ඛ බව නුවණින් දකිද්දී, සියලු ධර්ම අනාත්ම බව නුවණින් දකිද්දී අත නිබ්බිදති දුක්ඛේ. කාමයෙන් අත මිදෙනවා. කාමයටයි දුක කිව්වේ. එහෙනම් දුකෙන් අත මිදෙනවා කිව්වේ එතන කාමයෙන් නිදහස් වෙනවා. ඒස මග්ගෝ විසුද්ධියයි විසුද්ධියේ සිත පිරිසුදු කර ගැනීමේ මාවත. එතකොට හිත පිරිසුදු වෙන්නේ. ඒ විසුද්ධි මාර්ගයේ ගමන් කරන නම් මොකද්ද වෙන්නේ? වෙන්න ඕන. කාමයෙන් නිදහස් වෙන්න ඕන. කාමයෙන් වෙන් වෙන්න ඕන. කාමයෙන් වෙන් වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? සියලු සංඛාර අනිත්‍ය බව දකින්න ඕන. මොනවද සංඛාර කියන්නේ? මනෝ සංචේතන අයං උච්චති මනෝ සංඛාරා, වචී සංචේතන අයං උච්චති වචී සංඛාරා, කාය සංචේතන අයං උච්චති කාය සංඛාරා, සංචේතන අයං උච්චති භික්ඛවේ සංඛාරා. සංචේතනාවලටයි මහාන මේ සංඛාර කියන්නේ. එහෙනම් මේ සංඛාර කියලා කියන්නේ මොනවද? සංචේතනාමයි. එහෙනම් සත්‍යයේ හිතේ මේ චිත්තසංතානිය උපදිනවා මේ සංඛාර. සංඛාර දැන් බුදු පියාණන් වහන්සේ මාර්ථ දක්වන සංඛාර කියන්නේ මේ සංචේතනාවටයි කියලා. එhmenan අපි දන්නවා මේ හිතේ උපදිනවා චේතනා, සංචේතනා. සංචේතනා කියන පදයෙන් අදහස් කරන්නේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පිළිබඳ, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම පිළිබඳ රාග චේතනා, ද්වේෂ චේතනා, මෝහ චේතනා සකස් වෙනවා මොහොතක් පාසා හිතේ. චේතනාවකින් තොරව කටයුත්තක් කරන්න බෑ අපට. චේතනාවක් අවශ්‍යමයි. රහතන් වහන්සේට චේතනා තියෙනවා. සබ්බචිත්ත සාධාරණ චෛතසික 7ක් තියෙනවා. පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර ජීවිතේන්ද්‍රිය ඒකාග්‍රතාව කියලා. ඔය 7 රහතන් වහන්සේටත් පවතිනවා. රහතන් වහන්සේගේ සිතේ toy සබ්බචිත්ත සාධාරණ චෛතසික පවතිනවා. එහි තියෙනවා චේතනා කියලා චෛතසිකයක්. එහෙමනම් රහතන් වහන්සේට චේතනාවක් තියෙනවා. චේතනාව තියෙනවා. මොන චේතනාවද නැත්තේ? රාගෙන්, දේශෙන්, මොහෙන් සකස් වෙච්ච චේතනාවයි උන්වහන්සේට නැත්තේ. ඒ කියන්නේ ලෝකයේ අරමුණු පිළිබඳ උන්වහන්සේට රාග චේතනා සකස් වෙන්නේ නැහැ. ද්වේෂ චේතනා සකස් වෙන්නේ නැහැ. මෝහ චේතනා සකස් වෙන්නේ නැහැ. නමුත් චේතනා සකස් වෙනවා. අවශ්‍ය ක්‍රියාසිට වලින් අවශ්‍ය කරන අරමුණක් සාධනය කරගන්න රහතන් වහන්සේට සිද්ධ වෙනවා. දැන් රහතන් වහන්සේ කෙනෙක්ට වතුර පිපාසයක් ඇති වුණොත් වතුර ටිකක් හොයලා බොන්න උවමනාවක් ඇති වෙන්නේ නැද්ද? එහෙනම් ඒකට චේතනාවක් තියෙන්න ඕන. චේතනාව කියලා කියන්නේ මේ චිත්තය මේ නාම රූප වශයෙන් මේ ක්‍රියාත්මක කරවීමේ බලය. අවශ්‍ය අරමුණක් කරා මේ නාම රූප මෙහෙයවීමේ හැකියාවට කියනවා චේතනාව කියලා. එමනම් මේ හිත ඇතුලේ ගොඩනගෙන මේ චේතනාව කියලා කියන්නේ මේ නාම රූප හැසිරවීමේ ශක්තිය. මෙන්න මේ චේතනාව සකස් නොවුනොත් මොකද වෙන්නේ? මේ නාම රූප සලවන්නවත් බෑ. එමනම් මේ නාම රූප අවශ්‍ය අරමුණක් කරා මෙහෙයවීමේ හැකියාව සිත විසින් ගොඩනගන්නේ මෙන්න මේ චේතනා කියන චෛතසිකය ඔස්සේ. එහෙමනම් අන්න ඒ චේතනාව පිරිසිදු නම් එතන ඉන්නේ රහතන් වහන්සේ. පිරිසිදුයි කිව්වේ චේතනාව රාගෙන්, දේශෙන්, මොහෙන් තොරණ. නමුත් යම් හේකින් යමෙක්ගේ මේ චේතනාව රාග, දේශ, මොහ සහිතන. ඒ කිව්වේ අර නාම රූප ක්‍රියාත්මක වෙන්නේ මේ රාග, දේශ, මොහ චෛතසික වලින් නම්, චේතනාව වලින් නම්. අන්න එතන තියෙනවා ප්‍රශ්නයක්. එහෙනම් අන්න ලෝකයට පේනවා සතෙක්. රාගයෙන් යුක්ත සත්වෙක්, ද්වේෂයෙන් යුක්ත සත්වෙක්, මෝහයෙන් යුක්ත සත්වෙක් පේනවා අන්න එදාට. එහෙමනම් පින්වතුනි මෙන්න මේ චේතනා, මේ රාග දේශන, මේ රාග චේතනා, දේශ චේතනා, මෝහ චේතනා, මෙන්න මේ චේතනාවත් මේ සංඛාර. තවදුරටත් නිද්දේශ, උද්දේශ, නිද්දේශ වශයෙන් ගන්නකොට අபிසංකාර කියලාත් අපිට
ඔය හරියට කියන්න පුළුවන් අபிසංකාර. නැත්නම් මේ රාග දේශ මොහ සහිත චේතනාවත් මේ අபிසංකාර. අර උද්දේශිතී තමයි සංකාර යනුවෙන් දක්වන්නේ. නිද්දේශ පටිනිද්දේශ දක්වා යනකොට අபிසංකාරය අනාදි වශයෙන් සංචේතන අනාදි වශයෙන් එක විග්‍රහ වෙනවා. ওই විදිහෙන් හරි කිව්වත් සුද්ධ සිංහලෙන්ම කිව්වොත් මේ කියන්නේ රාග දේශ මොහ චේතනා ගැන කාටත් තේරුම් ගත හැකි පරිදි. එතකොට මෙන්න මේ රාග දේශ මොහ චේතනා මේ සංඛාර අනිච්චයි. අනිච්චයි කියන්නේ මොකද්ද? නිකන් හටගන්න එකක් නෙමෙයි සංඛාර. දැන් ලෝකයාගේ තියෙනවා දෘෂ්ටි විවිධාකාර මතිමතාන්තර මතවාද අන්ත. ඒවැයි තියෙන්නේ දැන් කෙනෙක් හිතන් ඉන්නවා මේ රාග දේශ මොහ චේතනා තමන් විසින්ම උපදව ගන්නක් කියලා. තව කෙනෙක් හිතන් ඉන්නවා වෙන කවුරු හරි වෙන කාගේ හරි ක්‍රියාවලියකින් දෙවියන් වහන්සේගේ හරි කාගේ හරි ක්‍රියාවලිය නිසා ඒ දේවල් එහෙම සිද්ධ වෙනවා. එහෙම හිතෙනවා කියලා. තව කෙනෙක් හිතනවා මේක අහේතුකවාදීන් හිතනවා හේතුවක් නැතුව සිද්ධ වෙන දෙයක් කියලා. තව එකක විතණ්ඩවාදීන් එක එක ලෝකේ ඉන්නා වූ විවිධාකාර වාදීන් තම තමන්ගේ අඥාන දෘෂ්ටි වලින් මතිමතාන්තර වලින් ඒ සංකාර පිළිබඳ විවිධාකාර නිර්වචන ඉදිරිපත් කරනවා. ඒ සියලු මතිමතාන්තර දෘෂ්ටි බිඳ දමමින් අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා "යේ ධම්මා හේතුප්පවාතේ සංහේතු තථාගතෝ ආහ තේසංචෝ නිරෝධෝ හේවං වාදී මහා සමුනෝ අන්න අස්සජි මහරහතන් වහන්සේ දේශනා කරනවා "ඒ මහා ශ්‍රමණයන් වහන්සේ දේශනා කරනවා මේ කිසිම ධර්මතාවක් නිකන් සකස් වෙනව නෙවෙයි. "යේ ධම්මා හේතුප්පව මේ ධර්මතා හේතුවක් නිසායි සකස් වෙන්නේ සමුදේ වෙන්නේ හටගන්නේ. තේසංච නිරෝධෝ එවං ආදී මහා සමුනේ හේතුව නිරුද්ධ කරන ආකාරයත් උන්වහන්සේ දේශනා කරනවා. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති හේතුවක් ඇති කාලේ ලෝකේ සකස් වෙනවා. හේතුව නිරුද්ධ වුණාම ලෝකය නිරුද්ධ වෙනවා. සම්භූත කිව්වා පණ ඇති භූත පණ නැති භූත අචේතනික භූත සචේතනික භූත සියල්ල සම්භූත. ඒ සියල්ලම හේතුවක් නිසායි සමුදේ වෙන්නේ. එහෙනම් හේතුව බිඳ හැරිය තැන ඒ සියලු සම්භූත නිරුද්ධ වෙනවා. පණ ඇති භූත පණ නැති භූත සියල්ලක්ම නිරුද්ධ වෙනවා. ලෝකේ සකස් වීම නතර වෙනවා. සංකතය අසංකතය වෙනවා. සංකතය නිරුද්ධ වෙලා ගියාම එතන අසංකතය. ආය අසංකතය කියන්නේ යම් කිසි පිහිටීමක් නෙවෙයි, තැනක් නෙවෙයි, ස්ථානයක් නෙවෙයි. අසංකතය කිව්වේ සංකතය අවසන් වීම. සකස් වෙන දෙයක් නැති තැන පවතින අසංකතය. එහෙමනම් අන්නේ අසංකතය බවට පත් වෙන්නේ මේ සියලු සංකත ධර්ම නිරුද්ධ වුණාම. එහෙනම් සංකත ධර්ම හටගන්න හේතුව හොයලා බලන්න ඕනේ, හේතුව නිරුද්ධ කරන්න ඕනේ. එහෙමනම් අන්නේ සියලු සංකත ධර්ම හටගන්නේ මොන හේතුවෙන්ද? අවිජ්ජාවෙන්. අන්න බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා. එහෙමනම් මේ චිත්තසංතානි රාග දේශ මොහ උපදින්නේ මේ අප විසින් කරන්නක් නෙවෙයි. නයිදන් අත්තකතම් බිම්බා. මේක අනුන් විසින් කරවන්නකුත් නෙවෙයි. නයිදන් පරකතම් අග. හේතුම් පටිච්චසමුප්පාදං හේතුවක් නිසායි සමුදේ වෙන්නේ සකස් වෙන්නේ. හේතු භංගා නිරුද්ධති හේතු විඳහරියාම නිරුද්ධ වෙනවා. එහෙනම් මොකද්ද හේතුව? අවිජ්ජාව. අවිජ්ජා පත්‍ය සංඛාරා අවිජ්ජා ප්‍රත්‍යයෙන් තමයි සංඛාර හටගන්නේ. එහෙමනම් පින්වතුනි අවිජ්ජාව කියන්නේ මොකද්ද කියලා බැලුවාම අන්න එතන තියෙනවා දුක්ඛාර සත්‍ය, දුක්ඛ සමුදයාර සත්‍ය, දුක්ඛ නිරෝධාර සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර සත්‍ය අනාදි වශයෙන් උතුම්ම චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීමයි අවිජ්ජාව කියන්නේ. දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධය අඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං අයං උච්චති අවිජ්ජා. එහෙනම් උතුම්ම චතුරාර්ය සත්‍ය අවබෝධය නොමැතිකමයි අවිජ්ජාව. එහෙනම් උතුම්ම චතුරාර්ය සත්‍ය අවබෝධය නොමැතිකමින් තමයි චිත්තසංතානේ රාග දේශ මොහ චේතනා උපදින්නේ. සංකාර සකස් වෙන්නේ. එහෙනම් අපි ඒ හේතුව නසන්න ඕනේ. ඒ නිසා දැන් දැනගන්න ඕන දුක්ඛාර සත්‍ය anu කුමක්ද? දුක්ඛ සමුදයාර සත්‍ය anu කුමක්ද යනාදි වශයෙන්. ඒ සියල්ල විග්‍රහ කරගන්න එක සැරේ යන්නේ නැතුව අපි දුක්ඛාර සත්‍ය විතරක් අරගෙන බලමු. අපි පසුගිය දේශනාවේදී ඒ පිළිබඳව සාකච්ඡා කළා. අද මේ පැහැදිලි කරන්න හදන්නේ මේ ගාථාව තුළ කොහොමද මේ කියන දහම් පරයය ඔක්කොම ඇතුළත් වෙන්නේ කියලා. හොඳට අහගෙන ඉන්න. තංසුනාත සාදුකම් මනසිකරෝත. හොඳින් නුවණින් අහගෙන ඉන්න සියලු වැඩ පාසක තියලා. සියලු අවධානයන් මේ ධර්මයට යොමු කරන්න. ලෝකේ තියෙන පළහිලව ගැන හිතින් ඉන්න එපා මේ වෙලාවේ. එහෙම කරොත් ඔබ ඔබටම කරගන්න මහා විනාශයක්. එහෙම වුණොත් ඔබේ ලොකු මහතුරු ඔබමයි. ඔබට මේ ලෝකේ වැඩිම හානියක් කරන්නේ ඔබමයි. වෙන කවුරුවත් නෙමෙයි. අපි ලෝකේ සතුරු ඉන්නවා කියලා හිතන් ඉන්නවා. ඔබේ සතුරු ඔබමයි. ප්‍රඥාවෙන් කටයුතු කළේ නැත්නම්. ඒ බව හොඳට සිහි කරගන්න. උන්වහන්සේ වෙන්නනවා අපට මේ සංකාර උදේ වෙන්නේ, හටගන්නේ, උදා වෙන්නේ මෙන්න මේ අවිජ්ජා ප්‍රත්‍ය කරගෙන. එහෙනම් මේ සංකාර වාය වෙන්නේ. ඒ කියන්නේ මේ සංකාර නූපදින තත්ත්වයට පස්සේ සංකාර අවසන් වෙන්නේ.
වාය කියලා කියන්නේ පින්වතුනි අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම දේශනාවක තව ගැඹුරට යමු. වාය කියලා කියන්නේ හටගත් සංකාර නැති වෙලා යන කතාවක් ගැන නෙවෙයි මේ කියන්නේ. හටගත් දේ ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙන කතාවක් නෙවෙයි මේ කියන්නේ. හටගත් දේ ගෙවි යනවා ෂේ වෙලා යනවා එහෙම කතාවක් නෙවෙයි මේ කියන්නේ. එහෙම නැත්නම් අපිට කරන්න දෙයක් නැහැ නේ. හටගත් දේ ෂේ වෙලා යනවා කියලා බලන් උඩින් බලන් ඉන්න තියෙන්නේ ඒකම. ප්‍රඥාවෙන් කළ යුත්තක් නැහැ එතන. එහෙනම් මොකද්ද වාය කියන්නේ? වාය කියන්නේ මෙන්න මේ සංඛාර. මේ හේතුවෙන් නම් උපදින්න යන්නේ හේතුව නසා දෙමින් මේ සංඛාර අවසානයටපත් වෙනවා. නිරුද්ධ භාවයටපත් වෙනවා. වාය වෙනවා කිව්වේ ඒක. ලෝකේ තියෙන අවසානය කියලා එකක් වචනයක්. ලෝකෝත්තර වශයෙන් උත් ඒ වචනය ඇතුළත් වෙනවා අවසානය කියලා. හැබැයි ඒ දෙකේ තියෙන දෙකක්. දැන් මිනිහෙක් උපදිනවා සිරිපාල නමින් ඉන්නවා. මේ සිරිපාලගේ අවසානයක් ලෞකික වශයෙන් උපනවන්න පුළුවන්. මොකද මරණය. අන්න ඒකත් අවසානයක් තමයි. එතකොට ඒකට තියෙන ලෞකික අර්ථය. ලෝකීය අර්ථය. ලෝකයේ අවසානය කියලා කියන්නේ මරණය. එතකොට ඉවරයි සිරිපාලගේ ඔක්කොම සම්බන්ධතාවත් ඉවරයි. ඔක්කොම ඉවරයි මරණින් පස්සේ. සිරිපාල අවසන්. හැබැයි ලෝකයට අනුව. හැබැයි සිරිපාල නැමැති භවික සත්‍යයට නැත්නම් ඒ සාංශාරික වශයෙන් ඒ ගමන් කරන ඒ හේතුඵල වශයෙන් භවයෙන් භවයට නිර්මාණය වෙන නාම රූප પરම්පරාවට අවසානයක් සිදුුනේ නැහැ. ඒක තව දුරටත් යනවා. ඒ නිසා සතර අපාගත වෙලා විවිධාකාර ලෝක තලවල ඉපදී ඒ සාංශාරික සත්‍ය ගමන් කරනවා. එවනම් ඒ භවයට විතරයි අවසානෙ සිද්ධ වුනේ. එහෙනම් ඒක తాවකාලික අවසානයක්. හැබැයි බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ සදාතනික අවසානයක්. එහෙනම් බුදු පියාණන් වහන්සේ මේ වාය කියන්නේ ලෝකයා කියන අවසානය නෙවෙයි. බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ ලෝකෝත්තර අවසානය. ලෞකික අවසානය නෙවෙයි ලෝකෝත්තර අවසානය. ඒ කියන්නේ తాවකාලික අවසානය නෙවෙයි සදාතනික අවසානය. අන්නේ කොහොමද තේරුම් ගන්න ඕනේ? එහෙම නැති වුණොත් ධර්මය පටලවා ගන්න. එවනම් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සංඛාර වාය කරන්න කියන්නේ සදාතනික වශයෙන් මේ සංඛාර අවසන් කරනවා. සදාතනික වශයෙන්ම සංඛාර නිරුද්ධ කරන්න නම් අවසන් කරන්න නම් සංඛාර උපදින හේතුව මුලින්ම සිඳලා අයින් කරන්න ඕනේ. එතකොට සදාතනික වශයෙන්ම සංඛාර නිරුද්ධ වෙනවා. අනිත්‍යවත සංඛාරා උපාද වාය ධම්මින උපජ්ජිත්වා නිරුද්ධಂತಿ තේසං රූප සමෝ සුඛෝ. මේ සියලු සංඛාරේ කාන්තෙන් අනිත්‍යයි. හේතුඵල වශයෙන් උදාවන ධර්මතාවක් මේ සංඛාර. ඒකාන්තයෙන් මේ සංඛාර උරුම කරලා දෙන්නේ දුක්ඛ ස්කන්ධයක්. කොහොමද? අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්සු පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භවෝ අන කර්ම භවය හදනවා. භව පත්‍ය ජාති අන ජාතිය උපාද කරලා දෙනවා. අත්ති කම්ම භව අත්ති උප්පත්ති භවෝ කර්ම භවයක් ඇති කල්ලි උප්පත්ති භවයක් ඇත. ඒ න්‍යායට අනුකූලව භව පත්‍ය ජාති කියලා නැවත ජාතිය සකස් වෙනවා. පුනර්භවය පුනරුත්පත්තිය කියනවා. නැත්තම් නැවත භවයක උපදිනවා ඊළඟ භවයේ උපදිනවා සත්‍යය හේතුඵල වශයෙන්. එකම සත්‍යයක් නොවේ අවිපරිණාමීය සත්‍යයක් නෙවෙයි විපරිණාමීය සත්‍යයක්. ආත්මයක් පනවන්න බැරි සත්‍යයක්. සුද්ධ සිංහලෙන්ම ගත්තාම. එහෙම සත්‍යයක් උපදිනවා. එයත් නෑ කිව්වහම උච්ඡේද දෘෂ්ටියට වැටෙනවා. එයා ඒකීය සත්‍යය කිව්වොත් සංසාරය යන ආත්මයක් කියලා කිව්වොත් සාසත දෘෂ්ටියට වැටෙනවා. ඒ දෙකටම නැතුව ඒ අන්ත දෙකින්ම නිදහස් වෙලා ධර්මයට අනුව හේතුඵල ධර්මයට හේතුඵල පටිසමුප්පාද ධර්මයට අනුව ඒ කාරණාව දැක්කහම පේනවා කර්මානුරූපව කම්මසකෝමි කම්මදායදෝ කම්මයෝනි කම්මබන්දු කම්මපටිසන්නයන් කම්මං කරිසාමි කල්යාණං වා පාපකං වා තස්ස දායදෝ භවිස්සාමි इति අනාදි වශයෙන් කර්මය ඥාතිය කරගත්ත කර්මෙ පිළිසරණ කරගත්ත කර්මෙන් උපදින සත්‍යයක් ඉන්නවා හේතුඵල වශයෙන්. එයත් නෑ කිව්වහම උච්චේ දෘෂ්ටියයි. ඒකයි දසවස්තුක මිත්‍යා දෘෂ්ටියටත් වැටෙනවා එතකොට. නත්ති සුඛට දුක්ඛටානම් කම්මානම් පලම විපාකම් කිව්වහම. ඒකයිල දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය. ඒ නිසා පින්වතුනි අන්න ඒකයි ධර්මයේ පරිස්සමෙන් පරිහරණය කරන්න ඕන. හරියට හොඳින් නෝනින් සිවුම තේරුම් ගන්න ඕන. එහෙමනම් අන්නර සාංශාරික වශයෙන් කර්මයෙන් සකස් කරනව සත්‍යයක් ඉන්නවා. එතකොට එහෙමනම් මෙන්න මේ සත්‍යය තමයි අන්නර කර්ම භවෙදි සකස් වෙන්නේ. දැන් මොකද වෙන්නේ? භවපච්චය ජාති කියලා උපදිනවා. ජාතියක් සකස් වුණාද? ඒ ජාතියට උරුම ධර්මතා ටිකක් තියෙනවා. ජාතිපච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවති. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ද සමුදය හෝති. අපි ලෝකයා සත්‍යයක් විදිහට පුද්ගලයෙක් විදිහට ආත්මයක් විදිහට පනවගත්තට බුදු පියාණන් වහන්සේ මේ නාම රූප
පොදියට කියන්නේ දුක්ඛ ස්කන්ධය කියලා. අපි තමයි ඒකට නමක් දාගෙන ඉන්නේ අවිජ්ජාවෙන්. අහවලා කියලා. ඒක ලෝක සම්මුතිය. හැබැයි පරමාර්ථ ධර්මය ඇතුලේ එහෙම සත්‍යයක් පුද්ගලයක ආත්මයක් පනවන්න හැටියක් නැහැ. මොකද නාම රූප වලට කොහොමද අපි සත්‍යයක් පුද්ගල සත්‍යයක් සත්‍යත්වයක් පුද්ගලත්වයක් රෝපණය කරන්නේ? මේ නාම රූප ආරෝපණය කරන නාම රූප වල. නාම රූප කියන්නේ හේතුඵල ධර්ම. හේතුවක් ඇතිකල්ලි සකස් වන්නා වූ ධර්මතා. ඒවට කොහොමද අපි සත්‍යත්වයක් පුද්ගලත්වයක් පනවන්නේ? එහෙම කවුරු හරි කරනවා නම් ඒක අවිජ්ජාව. එහෙනම් සත්‍යයගේ මේ අවිජ්ජාව තමයි මේ නාම රූප වලට මේ පුද්ගලත්වයක් සත්‍යත්වයක් පනවගෙන ඉන්නේ. එතකන් ඒ සිතේ අවිජ්ජාව පවතින තුරු ඒ නාම රූප මේ සත්පුද්ගල ප්‍රපංච දෘෂ්ටියෙන් මුදව ගන්න හැකියාවක් නැහැ. ඒකයි භාගතුන් වහන්සේගේ මේ අමා ධර්මය අහන්නේ. පටිසමුප්පාද ධර්මයේ දකින්න. එතකොට මොකද වෙන්නේ? එතකොට වෙන්නේ මෙන්න මේ සත්පුද්ගල ප්‍රපංච දෘෂ්ටියෙන් මිදිලා යනවා, නිදහස් වෙලා යනවා. අවසන් වෙලා යනවා. ඒක දුරු වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ නාම රූපයන් හුදෙක්ම හේතුඵල ධර්මයක් පමණයි කියලා දකින්න ඕනෝනි. එතකොට තමයි තෘෂ්ණාව ෂේ වෙන්නේ. තෘෂ්ණාව දතකාගෙන ෂේ කරන්න ඕන එකක් නෙවෙයි. අවබෝධයෙන් ෂේ වෙලා යන එක. එතකොට එහෙනම් අන්න භවපච්චය ජාති කියලා ජාති සකස් වුණාට පස්සේ ජාතියට උරුම ධර්මතාව වශයෙන් මේ දුක්ඛ ස්කන්ධය නැවතත් පහළ වුණා. එහෙනම් සංඛාර උපද්දලා තියෙන දුක්ඛ ස්කන්ධයක්. එහෙනම් ඒ කාන්තේම මේ සංඛාර දුක පිණිසමයි හේතු වෙන්නේ. ඒ කාන්තෙන් මේ සංඛාර මෙලවත් දුක පරලොවත් දුකමයි උරුම කරලා දෙන්නේ. ඒ කිව්වේ චිත්තසංතානයේ සකස් වන මේ රාග දේශ මොහ චේතනා සත්‍යයට මෙලවත් දුක පිණිසමයි පවතින්නේ, පරලොවත් දුක පිණිසමයි පවතින්නේ. ගැන කිසිම ගැටලුවක් නැහැ. කිසිම සැකයක් නැහැ බුද්ධ ශ්‍රාවකයන්. හැබැයි ශ්‍රී සද්ධර්මයේ අසන නොඅසන ලද අනාර්යයන්ට අන්න තියෙන එකට සැක සංකා බොහෝ තියෙනවා. ඒ පිළිබඳ අනවබෝධයමයි උන්ගේ මේ සාංශාරික ගමට හේතු වෙන එකට තමයි අවිජ්ජාව කිව්වේ. මොකද ඒ අය සියලු දෙනා හිතන් ඉන්නේ මේ චිත්තසංතානයේ උපදින රාග චේතනා, ද්වේෂ චේතනා, මෝහ චේතනා, හෙවත් මේ සංකාර තමාට සැපේ පිණිස හේතු වෙන්නේ කියලා. ඒ නිසා ඒ ලෝකය ඒ නිසා ඒ සත්‍ය ලෝකයක් ගොඩනගාගෙන තියෙන්නේ. සංකල්පීය වශයෙන් ලෝකයක් හිත ඇතුලේ ගොඩනගාගෙන ඒ ලෝකයේ පදාර්ථ ලෝකයක් බවට පත් කරගෙන තමයි ජීවත් වෙන්නේ. දැන් මේ අපිට මතු පිටින් පේන මේ පදාර්ථ මේ බාහිර ලෝකයේ සිත ඇතුලේ සකස් කරගත් එකක්. මේ අවිජ්ජාන් යුක්ත සත්‍යයන්ගේ සිත ඇතුලේ සකස් වෙච්ච ලෝකය තමයි අපිට මේ පදාර්ථ බාහිර ධාතු වලින් මහ භූත රූප වලින් සකස් වෙච්ච ලෝකයක් වශයෙන් පේන්න ගන්න විද්‍යමාන වෙන්නේ. මේ සංකල්පීය ලෝකයේ සත්‍යයගේ සිත ඇතුලේ තියෙන. එහෙමනම් පින්වතුනි අන්න අර රාග දේශ මොහ චේතනාවත් මේ සංකාර සැපේ පිණිස පවතිනවා කියන වැරදි නිගමනයේ දෘෂ්ටියේ අනවබෝධීන ලෝක සත්‍යයන් මොකද කරන්නේ? ඒ සංකාර තව තවත් වර්ධනය කර ගැනීම වැඩ පිළිවෙලකට නිරත වෙනවා. ඒ නිසා තමයි එකෙන් එක පැහැදිලි කරන්න ඕනේ ඔබ ප්‍රඥාවන්ත පිරිසක් ඔබට වැටහෙනවනේ. සංකාර වර්ධනය කරගන්න තමයි මේ ජීවිතේ ඔක්කොම තියෙන මේ පළහෙලව ටික හදාගෙන තියෙන්නේ. සාමාන්‍ය සම්මුතිය ගත්තොත් මොන දේ ගත්තත් අධ්‍යාපනය කියයි, රැකී රක්ෂා කියයි, විවාහය කියයි, නිලතල බලතල, ධන ධාන්‍ය, භවභෝග මේ සේරම මේ ලෝකයා මේ අඥාන කමින් එහෙම නැත්නම් මේ චතුරාර්ය සත්‍ය නොදන්නා කමින් අවබෝධ නොවූ ඒ අඥාන කමින් සකස් කරගත්ත මේ සියලු ලෞකික ධර්මතා මේ සකස් කරගෙන තියෙන්නේ මොකටද? මේ ලෞකික වැඩපිළිවෙල, මේ ලෝක වැඩපිළිවෙල, මේ ජීවන වැඩපිළිවෙල කියන එක හදාගෙන තියෙන්නේ මොකටද? ජීවන වැඩපිළිවෙල කිව්වහම නිකම්ම ජීවන වැඩපිළිවෙලක් නෙවෙයි ඒක. ආස්වාදයේ පිණිස පවත්වාගෙන යන ජීවන වැඩපිළිවෙල. මෙන්න මේ කාම ලෝක වැඩපිළිවෙල, මේ කාම වැඩපිළිවෙල මේ සියල්ලක්ම සකස් කරගෙන තියෙන්නේ මොකටද? අන්න අර රාග දේශ මොහ චේතනා උපද්දව ගැනීමේ අරමුණයි. තව තවත් රාගයේ දේශයේ මොහය පවත්වාගෙන යෑමේ අරමුණයි. අපි හිතනවා මේක තමයි ජීවිතේ. අපි හිතනවා මේකට තමයි ජීවත් වෙනවා කියන්නේ. ජීවිතේ තියෙන්නේ විඳවන්න නොවේ විඳින්නයි. එහෙමනම් හොඳට රාගය උපදව ගන්න ඕනේ හිතේ. ඒ නිසා මොකද වෙන්නේ? රාගය උපදව ගන්න සමත් වෙන ආකාරයේ කාම ගුණ සහිත රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම ලෝකේ බහුල කර ගන්න ඕනේ. එතකොට සැපවත් ලෝකයක් නිර්මාණය වෙන ලස්සන ලෝකෙක ඉපදිලා ඉන්නේ කියලා එදාට හිතෙනවා. එදාට හිතෙනවා නූපන් හෙට ගැන නොතැවිලා සැනකෙලි වල්මත් වෙලා රසෝගේ ජීවත් වෙමු කියලා දෘෂ්ටියකට නිගමනයකටත් එනවා. වල්මත් වෙමු කියලා කියන්නේ මත් වෙනව නෙවෙයි. වල්මත් වෙනවා. මෙන්න මේ කාම වැඩපිළිවෙල, මේ ලෝක වැඩපිළිවෙල
ලෝකය සකස් කරගත්තේ මොකටද? අන්නර රාග දේශ මොහ චේතනා තව තවත් උපදව ගන්න. ඒවා පවත්වාගෙන යන්න. ඒවා පවත්වාගෙන යෑමේ දිගුවක් හැටියට. ඒවා තවදුරටත් මේ ලෝක වැඩපිළිවෙල තුළ බහුලව වර්ධනය කර ගැනීමේ ක්‍රියාවලියක් හැටියට තමයි මේ ලෝක වැඩපිළිවෙල සකස් කරගෙන තියෙන්නේ. දැන් අපි දවස ගානෙම අපි කියනවා දියුණු වෙනවා කියනවා, සංවර්ධනය වෙනවා කියනවා, අධි පරිභෝජනවාදී සමාජයක් කියනවා, නව ලිබරල් වාදී සමාජ කියනවා. මේ හැම එකක් ඇතුළෙම තියෙන්නේ මොකක්ද කියලා ප්‍රඥාවෙන් බලන්න. මේ හැම එකක් ඇතුළෙම තියෙන්නේ මේ ඇහැ කන නාසය දිව ශරීරය මාංශ පිනවීම. ඒක නිදහසේ පිනවීම. ඒක ඇතිතරම් පිනවීම. ඒවට අපි මානව හිමිකම් කියලාත් ඒවා ලෝකේ අර්ථකථනය කරගෙන ඉන්නවා ඒවා යම් යම් ඒවා. ඒවට නිදහස ඕන. ඔබ දකින්න ඇති පහුගිය කාලේ විවිධාකාර රටවල මිනිස්සු මේ භයානක වසංගතයක් පැතිර යනවා කොරෝනා කියලා. මේ වසංගතය නිසා ලෝකේ විවිධාකාර පාලකයන්ට සිදු වුණ තමන්ගේ රටේ යම්කිසි ආකාරයකින් නීති රීති පනවලා මිනිසුන්ගේ නිවාසවල ඒ ස්ථානවල හිර කරන්න. මොකද මේ තරම් භයානක වසංගතයක් නිසා. එතකොට මොකද වුනේ? එතකොට අර කාමයෙන් ඇලලී ගත්ත සිත් ඇති අර අසත්ජනියෝ අර අසත්පුරුෂ එහෙම නැත්නම් අඥාන මිනිස්සු මොකද කිව්වේ? අපි මැරුණත් කවන්නේ අපට මානව අයිතිවාසිකම් දියව. අපට ඕන මෙහෙම හිර වෙලා ජීවත් වෙන්න නෙමෙයි, අපට ඕන නිදහසේ ජීවත් වෙන්න. නිදහසේ ජීවිතල මලත් මොකද කියලා උන් කල්පනා කරා. ඒ කිව්වේ ඔවුන්ට මේ රෝගේ සමනය කරගන්නවත් මේ ඇහැ කන නාසය දිව ශරීරය මස පිනෝන එක පොඩ්ඩක් අමතක කරලා පැත්තකට වෙලා හුදකලා වාසය කරන්න බෑ. ඒ තරම් ඔවුන්ගේ කාමසිත බලවත්. එහෙමනම් පින්වතුනි මේ මුළු ලෝකයා මේ වැඩ පිළිවෙල හදාගෙන ඉන්නේ මොකටද? මෙන්න මේ සංඛාර තව තවත් උපදවා ගන්නත් පවත්වාගෙන යන්න. එහෙනම් අන්න ලෝකයා මේ සියලු සංඛාර තමාට සැපේ පිණිස හේතු වන ධර්මතා කියලා හිතාගෙන ඉන්නවා. මේ සියලු සංඛාර තමා විසින්ම උපදවාගෙන තමන්ගේ සැපේ පිණිස පවත්වාගෙන යන ධර්මතා කියලා හිතාගෙන ඉන්නවා. ඒ සංඛාර නැවති ධර්මතා තමන්ට මෙලවත් පරලොවත් සැපේ පිණිස හේතු වෙනවා කියලා හිතාගෙන ඉන්නවා. ඒ සංඛාර කියන කොටට තමයි පුඤ්ඤාපි සංඛාර, අපුඤ්ඤාපි සංඛාර, ආනිඤ්ඤාපි සංඛාර කියන මේ සියලු සංඛාර ඇතුළත් වෙන්නේ. පින්කම් ඇතුළත් වෙනවා, පව්කම් ඇතුළත් වෙනවා, අර රූපාවචර ධානය ලැබමින් ලබනවා ආනිඤ්ඤාපි සංඛාරයත් ඇතුළත් වෙනවා. එහෙනම් මේ හැම සංඛාරයක් ඇතුළෙම මිනිස්සු පින් කරන්නේ, පව් කරන්නේ අර ආනිඤ්ඤාපි සංඛාරය ඒ ඍෂිවරු ආදී තාපසය ආදී අය වඩන්නේ සැපේ පිණිසයි. එයාලා හිතන්නේ මේ සංඛාර වලින් සැප උපදින්නේ කියලා. හැමතිස්සෙම. එහෙම සැප උපදිනවා කියලා හිතාගෙන තමයි කෙනෙක් පින් කරන්නේ, කෙනෙක් පව් කරන්නේ, කෙනෙක් අන්නර විදියට හුදකලා සමාපත්තියකට සමාදින් මොන උපදිනවා කියලා හිතන්නේ. සැප උපදිනවා කියලා හිතාගෙන. නමුත් ඇත්තටම ඒ සංඛාර අවසානයේ උරුම කරලා දෙන්නේ මොනවද? ඒ අවසානයේ ඒ සංඛාර නිසා උරුම වෙන්නේ සත්‍යයට දුක්ඛ ස්කන්ධය. එමනම් දුක්ඛ ස්කන්ධය උරුම කරලනද දුක්ඛ ස්කන්ධය උරුම කරලා දෙන ධර්මතාවක් තමයි සංඛාර. එමනම් මෙන්න මේ සංඛාරවල ඒ ලක්ෂණය තමයි මෙන්න මේ අනිත්‍ය ලක්ෂණයෙන් භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ. ඒ වගේම දුක්ඛ ලක්ෂණයෙන් පෙන්වන්නේ. මේ සියලු සංඛාර අනිත්‍යයි, ඒකාන්තයෙන් අනිත්‍යයි. මේ සියලු සංඛාර සත්‍යයට දුක පිණිසමයි පවතින්නේ, විනාශය පිණිසමයි පවතින්නේ. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස උපායාස යනාදී වශයෙන් වූ දුක්ඛ ස්කන්ධය පිණිසමයි පවතින්නේ. ඒකාන්තයෙන් මේ රාග දේශ මොහ චේතනා අවඩක්මයි සිද්ධ කරන්නේ, විනාශයක්මයි අත් කරලා දෙන්නේ, සංසාර දුකටමයි ඇදලා දමන්නේ. උප්පාද වාය ධම්මිනෝ මේ සංඛාර නැමැති ධර්මතා උපදවන එක වාය කරලා දාන්න ඕන. කියන්නේ මෙහි හට ගැනීම නිරුද්ධ කරලා දාන්න ඕන. මේ සංඛාරයන්ගේ උපත අවසන් කරන්න ඕන. සංඛාර උපදින ක්‍රියාවලිය නතර කරලා දාන්න ඕන සදාහටම. උප්පජ්ජිත්වා නිරුද්ධාන්තියේ සංඛාරයන්ගේ හට ගැනීම යම් නිරුද්ධ භාවයක් ඇද්ද තේසං ූපසමෝසුකෝ අන්නේ සංසිඳීමටයි සැපේ කියන්නේ, නිවන කියන්නේ. ඒතං සාන්තං ඒතං පාණිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපති පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. මේ සියලු සංඛාරයන්ගේ සමතයක් ඇද්ද, නිරෝධයක් සංසිඳීමක් ඇද්ද? එය සියලු ලෝකයේ සියලු උපාදානයන්ගේ නිරුද්ධ භාවයයි. ඒ සියලු ලෝකයන්ගෙන් වෙන්වීමයි. ඒ තණ්හාවේ අවසානයයි. ඒ ලෝකයේ ඇසුරු කිරීමෙන් වෙන්වීමයි. එය සියලු රාග දේශ මොහ චෛතසික සංඛාරයන්ගේ උදාවෙන් වෙන්වීමයි, නිරුද්ධ වීමයි. සියලු දුක්ඛේ අවසානයයි. ඒට ඒ උතුම් තත්වයට වචනය නම් පදය නම් නිවනයි.
එහෙමනම් මෙන්න මේ සියලු සංඛාර අනිත්‍ය බව නුවණින් දකින්න ඕන. හේතුවක් ඇති කල්ලි සමුදය වෙන ධර්මතා උදා වෙන ධර්මතා කියලා දකින්න ඕන නුවණින්. එහෙනම් ඒ එක්කම දකින්නවා හේතුවකින් නම් සංඛාර උදා වෙන්නේ. ඒ උදා වෙන සංඛාර කෙලවර දුක්ඛ ස්කන්ධයන් උරුම කරලා දෙන ඥානවන්තයෝ තීරණයක් ගන්නවා. එහෙනම් වහාම මේ සංඛාර නිරුද්ධ කළ යුතුයි. වහාම මේ සංඛාර අවසන් කළ යුතුයි. වය කියලා කියන්නේ හටගත් සංඛාරේ ගෙවිලා ෂේ වෙන එකට නෙවෙයි. වය කියන්නේ සංඛාර උදා නොවන තැනටපත් කිරීම. සංඛාරයන්ගේ සදාතනික අවසානයි. සුද්ධ සිංහලෙන් කිව්වොත් රාග දේශ මොහ චේතනාවල සදාතනික අවසානයි. අන්න එතනයි තියෙන නිවන. එහෙමනම් ඒකට මොකද කරන්න ඕන? ඒකට තමයි මෙන්න මේ අවිජ්ජාව සිඳින්න ඕන. හේතුව නසන්න ඕන. මොකක්ද අවිජ්ජාව කියන්නේ? දුක්ඛේ අඥාන. දුක පිළිබඳ නොදන්නා කමයි. මොකද්ද දුක? මොන දුකද? ලෝකයා සම්මත කරගෙන ඉන්න දුකද? නෑ. යම් පාරේ සුඛතෝ හෝ තදරියා හෝ දුක්ඛතෝ යම් පාරේ දුක්ඛතෝ හෝ තදරියා සුඛතෝ විදු. ලෝකයා යමකට සැපයි කියයි දෙයිටයි බුදුරජාණන් වහන්සේ තුල ආරුත්තමිය දුක කියන්නේ. ලෝකයා යමකට දුකයි කියයිද බුදුරජාණන් වහන්සේ තුල ආරුත්තමිය දෙයිටයි සැප කියන්නේ. එහෙනම් ලෝකයා දුකයි කියන්නේ කුමකටද? නෙක්ඛම්මයටයි. එහෙනම් බුදු පියාණන් වහන්සේ දුක කියන්නේ මොකටද? කාමයටයි. එහෙමනම් දුක්ඛාර සත්‍ය anu ලෝකයා දන්න සත්‍යයක් නෙමෙයි ලෝකයා නොදන්න සත්‍යය. බණ නොවසන ලද ලෝකයා නොදන්න සත්‍ය කුමක්ද? කාමයේ දුක බව. ලෝකයා දන්න සත්‍ය මොකද? කාමයේ සැප බව. ඇයි ඒ? ඔහුගේ අවිජ්ජාව නිසා අනවබෝධය නිසා. මොකක්ද අවිජ්ජාව අනවබෝධය? මේ සංසාරයේ යථාර්ථය දැක්කේ නැහැ. මේ පටිච්චසමුප්පාද ධර්මයේ දැක්කේ නැහැ. මේ ධර්මතා කෙලවර දුක්ඛ ස්කන්ධය පහල කරනවා කියලා නුවණින් දැක්කේ නැහැ. අන්නේ අනවබෝධය නිසා ඔවුන් තුළ වැරදි වැටහීමක් තියෙනවා මේ කාමයේ සැපක් කියලා. කාමයේ තමයි සැපේ කියලා සංසාරේ. එහෙනම් අන්නේ අවබෝධයෙන් කෙනෙක් නිදහස් වෙනවා ශ්‍රී සද්ධර්මය ඇහුවාම අන්න එතකොට මොකද වෙන්නේ? කාමයේ නිසා ශෝකයේ බය හට ගන්න බව දකින්න නුවණින්. කොහොමද අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානං යන ආදී වශයෙන් පටිසම්පාන ධර්මතාවලිය තුලින්. එහෙමනම් අන්න පේන්න ගන්නවා කාමයේ නිසා තමයි මේ සියලු ශෝකය බය හටගන්නේ කියලා. එතකොට අනිත්‍ය ලක්ෂණයක් දැක්කා. අනිත්‍ය ලක්ෂණයක් දැක්කා එක්කම මොකද්ද හේතුඵල වශයෙන් සංඛාර උදා වෙන ලක්ෂණයක්. ඒ උදා වෙන සංඛාර තමාට විනාශය පිණිස පවතින ආකාරයක්. ඒ වගේම ඒ සංඛාර ඒ හේතුව නැසීමෙන් නිරුද්ධ කළ හැකි ආකාරයක් දකින්නවා. එහෙනම් සංඛාරයේ අනිත්‍යතාව දකින්නවා. ඒ වගේම දකින්නවා මේ සංඛාර නැවත නැවත දුක්ඛ ස්කන්ධයමයි සමුදය කරන්නේ කියලා. එතකොට අපි දකින්නවා නැවත නැවත මේ ඉපදිනවා කියලා සත්‍යයක් මේ හිතන తত্ত্বය නැවත මේ ඉපදී සැප විඳිනවා කියලා හිතන ඒ తত্ত্বය තුල තියෙන්නේ දුක්ඛ ස්කන්ධයක් පමණයි කියලා. මේ 31 තලයේ කොතන කොයි විදිහට ඉපදුනා සුගතිය දුගතිය කොතනක ඉපදුනා එතන තියෙන්නේ මෙන්න මේ දුක්ඛ ස්කන්ධය බව දකින්නවා. මොකද ජාතියක් ඇති කල්ලි ජරාව පවතිනවාමයි, ව්‍යාධි පවතිනවාමයි, මරණය පවතිනවාමයි, ශෝක පරිදේව දුක්ඛ දමන සුපායාස පවතිනවාමයි. ඒවා අඩු වැඩි වශයෙන් පවතින පුළුවන් ඒ තලයන්ට සාපේක්ෂව. හැබැයි නැහැ නෙමෙයි තියෙනවා අඩු වැඩි වශයෙන් සාපේක්ෂව. උදාහරණයක් ගත්තොත් දුගතියට වඩා සුගතියේ ඔය කියන දුක්ඛ ස්කන්ධයේ යම්කිසි අල්ප භාවයක් දකින්න හම්බ වෙනවා. දැන් දුගතියේ දුක වැඩි සුගතියට වඩා. ඒ නිසා දුක වැඩි අර්ථයෙන් දුගතිය කියනවා. හැබැයි සුගතිය කියන්නේ දුක නැහැ කියන එකද? දැන් ඔබ මනුස්ස ලෝකෙ ඉපදිලා තියෙන්නේ. මිනිසෙක් විදියට. මනුස්ස ලෝකෙට කියන්නේ සුගතිය කිය. දැන් මේ ලෝකේ කවුරු හරි කියනවා දුක නැහැ කියලා. මේ මිනිස්සුયો ජරාවෙන් කොච්චර දුක් විඳිනවද? ව්‍යාධියෙන් කොච්චර දුක් විඳිනවද? ගිහිල්ලා බලන්න රෝහල් වලට. දැනට අපිට ලෝකෙටම පේනවා මේ කොරෝනා වසංගතය නිසා මිනිස්සු විඳින දුක. කී දෙනෙක් දුක් විඳිනවද? ඊළඟට මරණය නිසා කී දෙනෙක් දුක් විඳිනවද? ඊළඟට මේ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස නිසා කී දෙනෙක් දුක් විඳිනවද? ඊළඟට මේ රාග දේශ මොහ කියන ගින්දර නිසා කී දෙනෙක් දුක් විඳිනවද? කොටින් මේ 11 ගින්නෙන් කොයිතරම් දැවෙනවද මේ මනුෂ්‍ය ජීවිත? සුගතිය ඉපදුනේ. සැපැති තැනක ඉපදිලා මොනතරම් දුකක් විඳිනවද? එහෙනම් ඇයි මනුෂ්‍ය ලෝකෙට සුගතිය කිව්වේ කියලා දැන් දකින්න ඕන. ඒකත් වටහා ගන්න ඕන වැදගත් ගැඹුරු දහම් කාරණාවක්. මොකද්ද? මනුෂ්‍ය ලෝකෙට සුගතිය කිව්වේ ඇයි?
මනුස්ස ලෝකෙට පින්වතුනි සුගතිය කිව්වේ සැප උදා කරගත හැකි තැනක් නිසා ඥානවන්තයන්. සුගත කියන බුදු පියාණන් වහන්සේට සැපේටපත් වෙන ආකාරය දේශනා කරමින් ඒ සැපේටපත් වෙච්ච අසිරිමත් වූ මහා ශාස්ත්‍රවරයන්න් වහන්සේ. එමනම් උන්වහන්සේගේ ධර්මයේ මුණ ගැහෙන තැනක් මනුස්ස ලෝකේ අන්නේ අර්ථයෙන් සුගතිය කියන මනුස්ස ලෝකෙට. හැබැයි මේ මනුස්ස ලෝකෙ ඉපදිලා උතුම් වූ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්න නැති එකම එක අඥානීටවත් මේක සුගතියක් නෙවෙයි මේක දුගතියක්. ඒ සියලුම දෙනාට මේක දුගතියක් ඇයි? මෙතනින් තමයි නිරේට යන්න පාර කපා ගන්න. 130ක් නිරවලට ඇද වැටෙන්නේ. එහෙනම් මනුස්ස ලෝකයේ සුගතියක් වෙන්නේ මොන අර්ථයෙන්ද? සැප උදා කරගත හැකි අර්ථයෙන්. සැප උදා වෙන්නේ කුමකින්ද? ඥාණයෙන් ප්‍රඥාවෙන්. පිරිසිදු ඥාණයෙන් ප්‍රඥාවෙන්. එහෙනම් මනුස්ස ලෝකෙ ඉපදිලා ප්‍රඥාවෙන් කටයුතු කරන කෙනාටයි මේක සුගතියක් වෙන්නේ. මනුස්ස ලෝකෙ ඉපදිලා අඥාන කමින් කටයුතු කරන්නා වූ ඔල්ල මොට්ටල අඳබාල පෘථග්ජනයන්ට මේක දුගතියක්. ඒක තේරුම් ගන්න ඕන. එහෙමනම් අප්‍රමාදීව මිනිස්සු උත්සාහ කරන්න ඕන මේ මනුස්ස ලෝකෙ සුගතියක් කරගන්නයි. සැප උදා කරගත හැකි මාවත ඉවර කරගන්නයි. මං ඉස්සෙල්ලත් කිව්වා හැම දෙයකම තියෙන අර්ථ දෙකක් ලෞකික ලෝකෝත්තර. සැප උදා කරගත හැකි මාවත කිව්වහම ලෞකික සැපේ උදා කරගත හැකි ස්වර්ග මාර්ගයකුත් තියෙනවා. ලෝකෝත්තර සැප උදා කරගත හැකි නිර්වාණ මාර්ගයකුත් පවතිනවා. ඥානවන්තයෝ තෝරගන්න ඕන తాවකාලික සැපේ නෙවෙයි සදාතනික සැපේ. එවනම් අන්න අපට පේනවා කාමයේ සැපයි කියලා හිතාගෙන ඉන්න ලෝක සත්‍යය කාමයේ සැපයි කියන දෘෂ්ටිය තුළ ඒ අනවබෝධය තුළ ඉඳන් කටයුතු කරනකොට ඔහුගේ චිත්තසංතානයේ උපදින රාග දේශ මොහ මගින් ඔහුට උදා කළ දෙන්නේ මෙලවත් පරලොවත් භයයි ශෝකයයි භයයි. ඒ දහම් ව්‍යාකරණය තුළ ගැඹුරින් දකින්න ලෝකයා හිතන් ඉන්නේ කාමය සැපක් කියලා. බුදු පියාණන් වහන්සේ ලෝකයට පෙන්වලා දෙන්නේ කාමයේ තමයි දුක. එහෙනම් කාමයේ පසුපස හඹාගෙන යන කෙනාට උරුම වෙන්නේ දුක්ඛ ස්කන්ධේ. මෙලවත් පරලොවත්. එයාට තමයි මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දොමනස උපායාස පියහි විප්‍රයෝග දුක්ඛ අපි සංපයෝග දුක්ඛ යම්පිච්ඡන ලබති තම්පි දුක්ඛං කියන මේ දුක්ඛ ස්කන්ධේ මුරුම වෙයි. කාමයේ සැපයි කියන මුලා සහගත මානසිකත්වයේ ඉන්න සත්‍යයට. එහෙමනම් ඒ කාමයේ කෙරෙහි පවතින ඇල්ම තෘෂ්ණාවම තමයි ඔහුට මෙලොව වශයෙන් පරලොව වශයෙන් දුක උරුම කරලා දෙන්නේ. කාමයට තියෙන කැමැත්තමයි හෝ විනාශය කර අරගෙන යන්නේ. එහෙනම් කාමයේ කෙරෙහි තියෙන ඇල්ම තමයි මේ දුක උදා කරන හේතු හේවත් දුක්ඛ සමුදය. ඊළඟට කාමයේ කෙරෙහි යම්කිසි ඇල්මක් තිබුණාද? ශ්‍රී සද්ධර්මය අසහාය ඇල්ම දුරු වෙනවා. දැන් දුරු වෙනකොට මොකද වෙන්නේ? දුරු වෙනකොට මොකද වෙන්නේ? විඥාව පහළ වෙනවා. ඒ කිව්වේ අවිජ්ජාව දුරු වෙනවා. අවිජ්ජාව දුරු වෙනකොට මොකද වෙන්නේ? අවිජ්ජා නිරෝධෝ සංඛාර නිරෝධා කියලා රාග දේශ මොහ චේතනා නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. එහෙමනම් නිරෝධය කියන්නේ මොකද්ද? මේ රාග දේශ මොහ චේතනාවල හට නොගැනීම නූපදීම. එහෙනම් නූපදින්නේ කොහොමද රාග දේශ මොහ චේතනා? මෙන්න මේ කාමයේ දුකක් කියලා අවබෝධ වුණාම. කාමයේ දුකයි කියන අවබෝධය තුළ ඉඳගෙන දිගින් දිගට ඒ ධර්මය මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? අන්න ඔහුගේ සිතේ අවිජ්ජාව දුරු වෙනවා. විඥාව පහළ වෙනවා. රාග දේශ මොහ නිරුද්ධ වෙලා යන ක්‍රමානුකූලව. රාග දේශ මොහ නිරුද්ධ වෙනකොට එහෙම නැත්නම් සංකාර නිරුද්ධ වෙනකොට සංකාර නිරෝධෝ විඥාන නිරෝධා විඥාන නිරෝධෝ නාම රූප නිරෝධා නාම රූප නිරෝධෝ සලආයතන නිරෝධා සලආයතන නිරෝධෝ පස්ස නිරෝධා පස්ස නිරෝධෝ වේදනා නිරෝධා වේදනා නිරෝධෝ තණ්හා නිරෝධා තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධා උපාදාන නිරෝධෝ භව නිරෝධාන්න භවය නිරුද්ධ වෙලා යන කර්ම භවේ. නත්ති කාම භව නත්ති උප්පත්ති භව කර්ම භවයක් නොමැති කල්ලි උප්පත්ති භවයක් නොමැත. ඒ න්‍යාය තුල පිහිටාගෙන මොකද වෙන්නේ? භව නිරෝධෝ ජාති නිරෝධා කියලා නැවත උපතක් සකස් වෙන්න තියෙන හේතු ටික අවසන් වෙලා යනවා. ඒ නිසා මොකද වෙන්නේ? ජාති නිරෝධෝ ජරා මරණං ශෝක පරිදේවාන දුක්ඛ දෝමනස උපායාස නිරුද්ධාන්ති එවමිතස්ස කේවලස්ස දුක්ඛාඛන්දස්ස නිරෝධෝ හෝති. දුක්ඛ ස්කන්ධය නිරුද්ධ වෙලා යනවා. නිරෝධෝ නිබ්බානං නිවනටපත් වෙනවා. එහෙනම් දැන් මේ ගාථාව ඇතුලේ මම ඔබට දේශනා කරා අනිච්ච දුක්ඛ අනාත්ත චතුරාර්ය සත්‍ය. දැන් ඒවා එක එක පෙන්වලා දෙන්නම්. මෙන්න මේ ලක්ෂණයි මෙන්න මේ ආකාරයෙන් මේ පරයය ඇතුලේ ඇතුළත් වෙන්නේ කියලා. දැන් එහෙනම් ඔබ දැක්කා
මෙන්න මේ අනිච්ච ලක්ෂණය මොකද්ද? හේතු ඇති කල්ලි උදා වෙනවා, හේතු නිරුද්ධ කල්ලි නිරෝධ වෙනවා කියන ලක්ෂණය. එන සංකාර හේතුවකින් හටගන්න ආකාරයත්, ඒ හේතු නිරෝධයෙන් සංකාර නිරුද්ධ වෙන ආකාරයත් ඔබ නුවණින් දැක්කා. එහෙනම් අනිච්ච ලක්ෂණය දැක්කා. එහෙනම් දැන් දකින්නවා කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති භයං කාමතෝ විපමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං කියන ගාථා ඇතුලේ ඔන්නේ තියෙන උදේවය ලක්ෂණය. හේතුවක් නිසා උද්දා වෙනවා, හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. කාමේ නිසා, කාමයේ කියන හේතුව නිසා දුක උදා වෙනවා. කාමයේ කියන හේතුව අවසන් වුණාම දුක නිරුද්ධ වෙනවා. මේ උදේවය දකින්න. එහෙනම් අනිච්ච දකින්නවා. කේනටේ අනිච්ච, උප්පාද වයටින් අනිච්ච. කුමන අර්ථයෙන් අනිච්චයි කියන්නේ? මේ උදේවය අර්ථයෙන්. සංකාර හේතුවකින් උදා වෙනවා, හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා විතරක් නෙමෙයි, හේතු නිරෝධයෙන් නිරුද්ධ කළ යුතුයි කියන අර්ථයත්, ඥානාර්ථයත්, ප්‍රඥාර්ථයත් ඒ ඇතුලේ ගැබ් වෙනවා. එහෙනම් ඒ අර්ථය ඔබ දකින්නවා. දැන් ඕක ඥානවන්තයෙක්ට කිව්වහම අමුතුවෙන් ආයි කියන දෙයක් නැහැ කාමෙන් වෙන් වෙන්න කියලා. ඒක තමයි මේ කිව්වේ. කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති භයං. මිනිහෙක් සෝකයෙන් පොළවේ පස් කරනවා විලාප කිය. දැන් අපි මේ මිනිහට කියනවා උඹ මේ දුක් විඳින්නේ, උඹ මේ ශෝක කරන්නේ, උඹ මේ පොළවේ පාස් කන්නේ, තැතිගෙන මේ විලාප ගහන්නේ, හඬන්නේ, තැවෙන්නේ, වැළපෙන්නේ, සුසුම් හෙලන්නේ, කඳුළු සලන්නේ, මේ ඔක්කොම කරන්නේ මේ කාමයේ නිසා කියලා කී පමණින්ම ප්‍රඥාවන්තයෙක්ට නම් එහෙනම් මේකෙන් වෙන් විය යුතුයි කියන අවබෝධය එනවනේ. නමුත් භාග්‍යවතුන් වහන්සේ ඔහුට මේ ප්‍රත්‍යක්ෂයෙන් දරා ගන්න පුළුවන් ආකාරයට කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති භයං කාමතෝ විපමුත්තස නත්ති සෝකෝ කුතෝ භයං කියලා පැහැදිලි කරලා දෙනවා මේ උදේවය. මේ ලක්ෂණය නිසා මෙන්න මේ උදේ වෙලා මෙන්න මේ කාමයේ නිසා දුක උදා වුනේ. මේ කාමය දුකක් වශයෙන් දැකලා මේ කාමයෙන් වෙන් වුණා දන්න දුක නිරුද්ධ වෙනවා, දුක අවසන් වෙනවා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් දුකේ උදාවයි දුකේ අවසානය බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මේ උදේවය වශයෙන්. එහෙනම් අනිත්‍ය ලක්ෂණය දැක්කා. එහෙනම් ඊළඟට ඔබ දකින්නවා දුක්ඛ ලක්ෂණය. එක්තරා අපි පින්වතෙක් ඇහුවා ත්‍රිලක්ෂණයේ ගියසරිත් ඇහුවා ත්‍රිලක්ෂණය තුල පෙන්වා දෙන දුක්ඛ ලක්ෂණයයි චතුරාර්ය සත්‍ය පෙන්වන දුක්ඛාර්ය සත්‍යයි එකද දෙකක්ද කියලා. දෙකක් වෙන්නේ කොහොමද? දෙකක් වෙන්නේ අර දෙකක් කියලා හිතාගත්තයි කියන කතාව නිසා තමයි දෙකක් වගේ පේන්නේ. දෙකක් නෙවෙයි එකක්. බුදු පියාණන් වහන්සේ පෙන්වලා දුන්නෙත් ඒකම තමයි. දුක්ඛාර්ය සත්‍ය කියලා පෙන්වලා දෙන්නේ. ත්‍රිලක්ෂණයේ දුක්ඛ ලක්ෂණයෙන් පෙන්වලා දෙන්නේ එකම අර්ථය. මොකද්ද? සබ්බේ සංඛාරා දුක්ඛාති. මේ සියලු රාග දේශ මොහ චේතනා ලෝකයා හිතන්නේ සැපක් කියලා. සැපක් කියලානේ හිතන්නේ. දැන් මේ ධර්මයේ අසන මේ ඔබ අරිය ශ්‍රාවකයෝ හැර අනිත් සියලුම දෙනා ඔබගේ ඥාතිහිත මිත්‍රාදී ඔබගේ ගෙදර සමහරට දරුවෝ වෙන්න පුළුවන්, බිරිඳ වෙන්න පුළුවන්, සැමියා වෙන්න පුළුවන්, ඔබේ දෙමාපියෝ ඥාතිහිත මිත්‍රාදී සියලුම දෙනා ඔය රාග දේශ මොහ චේතනා සැපක් කියලා හිතාගෙන නිවේද කටයුතු කරන්නේ. දැන් මේ වෙලාව ඔබ බණ ටිකක් අහන්න යමු කිව්වොත් මේ වෙලාවෙම පාටියකුත් තියෙන කොහේයි. ඔබ කියනවා එන්න බණහන්න මේ පරිගණක ඉස්සරහට එන්න මේ තාක්ෂණයෙන් අපි බණහනවා කියලා. දැන් මෙහෙම කිව්වම අනේ බෑ මට නම් බණහන්න බෑ. මට දිනවද පොඩි පාටියක් කියලා ගියේ රාග දේශ මොහ නිරුද්ධ කරගන්න. හොඳට බලන්න. ඒ ගියේ රාග දේශ මොහ උදා කරගන්න. රාගය තමයි උදා කරගන්න. දේශ මොහ නෙවෙයි. හැබැයි සම්ප්‍රයුක්ත වශයෙන් දේශ මොහත් එක්කම වැඩිනවා. දැන් ඔය ආශ්‍රාදයේ පිණිසනේ පාටියට ගියේ. දැන් එතනදී ඒ ඇතිවන විවිධාකාර හැලහැප්පීම් නිසා ගැටුම් ඇති වෙන්නේ නැද්ද? දේශය ඇති වෙන්නේ නැද්ද? එතෙන් එන අය නිසා යම් යම් සිත් පීඩා, තැවුල්, එහෙම නැත්නම් ආතතිය, එහෙම නැත්නම් මානෙ, අහංකාරකම්, උඩඟකම් ඇති වෙන්නේ නැද්ද? එහෙමනම් ඒ පාටියට ගියේ, ඒ ප්‍රිය සංഭാෂණයට ගියේ ධර්මයේ පා කියලා රාග දේශ මොහ උපද්ද ගන්න නේද? එහෙම හිතාගෙන ගියේ සැපක් ලැබෙයි කියලා නේද? එහෙමනම් අන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරපු පුබ්බේ අනුසුතේසු ධම්මේසු පෙර නොයසුතු ධර්මේ. නුඹලා සැපයි කියලා හිතාගෙන කරන්නේ දුකටපත්ති. නුඹලා සැපයි කියලා ලං කරගෙන තියෙන දුක. සැපයි කියලා හොයාගෙන යන්නේ දුක කියලායි උන්වහන්සේ දේශනා කළේ. අන්න පෙර නොයසුතු ධර්මය. එහෙනම් සිහි බුද්ධියෙන් නැවතිලා හොඳින් අහලා ධාරණය කරගෙන හිතලා බලන්න ඕන ඒ ධර්මයේ. එතකොට අන්න තේරෙන්න ගන්නවා, වැටහෙන්න ගන්නවා, අවබෝධ වෙනවා. එහෙනම් අන්න පෙන්නලා දුන්න බුදු පියාණන් වහන්සේ මේ සියලු සංඛාර දුකටයි හේතු වෙන්නේ. එහෙනම් සංඛාර සැපක් කියලා අපි හිතන් ඉන්නේ. ලෝකයා හිතන් ඉන්නේ. බුදු පියාණන් වහන්සේ පෙන්නලා දෙනවා සංඛාර දුක.
සබ්බේ සංඛාර දුක්ඛාද සියලු සංඛාර දුකක් වශයෙන් යදා පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් බලන්න. අත නිබ්බිතති දුක්ඛ යන්නේ දාට කාමෙන් අත මිදෙන්නේ. ඇයි කොහොමද කාමෙන් අත මිදෙන්නේ? ඔහු දකිනවා මේ කාමේ නිසා සංඛාර හටගන්නේ කියලා. කාමේ සැපයි කියලා හිතාගෙන ඉන්නකන් සංඛාර හටගන්න නවත්තන්න බෑ. ඒක තමයි අවිජ්ජාව කියන්නේ. එහෙනම් මෙන්න මේ අවිජ්ජාව ඇතිකල්ලි සංඛාර උපදිනවා කියලා යමෙක් නුවණින් දැක්කට පස්සේ න්‍යාය ධර්මයේ දැන් මොකද වෙන්නේ? අත නිබ්බෙන්තති දුක්ඛේ කාමෙන් අත මිදෙනවා. අමතුන් ආයේ කාමෙන් වෙන් වෙව් කියලා කියන්න දෙයක් නැහැ. ඥානවන්තයෙක් නම් ප්‍රඥාවන්තයෙක් නම් සත්පුරුෂයෙක් නම් ධර්මයේ න්‍යාය දැක්කට පස්සේ ආයෙ ඇඟිල්ලෙන් එනවනේ කියන්න දෙයක් නැහැ කාමෙන් වෙන් වෙයල්ලා කියලා. තමන්ටම නිගමනයක් වෙනවා ප්‍රඥාවෙන්. එහෙනම් කාමයේ ඇසුරු කිරීම කාමයේ සැපයි කියලා හිතාගෙන ඒ පසුපස හඹා යෑම විනාශයක් කියලා නුවණින් දකින්න ගන්න. එදාට දකින්නවා මේ රාගේ මේ කාමයේ නිසා මේ කාමයේ සැපයි කියලා හිතාගෙන ඉන්න මේ මුලාසහගත මානසිකත්වයේ නිසායි හිතේ රාග දේශ මොහ උපදින්නේ. රාග චේතනා, දේශ චේතනා, මොහ චේතනා උපදින්නේ. මොනවද මේ රාග දේශ මොහ චේතනා කියන්නේ? අන්නර ගමේ ගොඩේ ඉන්න අත්තමුත්තට ධර්මයේ තෝරගන්න පුළුවන්. රාග දේශ මොහ චේතනා ගහම ටිකක් සංකීර්ණ වෙන්න පුළුවන් කෙනෙක්. එහෙම නැත්නම් සංකාර ගහම ඊටත් වඩා සංකීර්ණ වගේ පේනවා. තව සුද්ධ සිංහලෙන්ම කිව්වොත් මොනවද රාග දේශ මොහ චේතනා කියන්නේ? චේතනහම් බෙක්වේ කම්මං වදාමි. ඔය චේතනා කියලා කිව්වහම ඔතන දැනගන්න ඕන චේතනාව කියලා කිව්වේ ඔතන මොන චේතනාවටද? රාග දේශ මොහ සහිත චේතනාවට. රාග දේශ මොහ සහිත චේතනාවට සංචේතනාවට. නැතුව චේතනා කියලා මූලික චෛතසිකයට නෙවෙයි. එහෙම වුණොත් රහතන් වහන්සේට කර්ම රැස් වෙනවා කියලා වැරදි අවබෝධයකට එනවා. මොකද සබ්බචිත්ත සාධාරණ චෛතසික වල එක චෛතසිකයක් තියෙනවා චේතනා කියලා. ඒක රහතන් වහන්සේට සකස් වෙනවා. මම ඉස්සෙල්ලත් කිව්වා කිසිම ක්‍රියාවක් කරන්න බෑ චේතනාවක් සකස් නොවි. එතකොට චේතනාවේ නෙවෙයි වැරද්ද තියෙන්නේ. චේතනාවේ එක රාග දේශ මොහ මුසු වීමයි. එහෙමනම් අන්නේ රාග දේශ මොහ මුසු වෙච්ච චේතනාවලට තමයි සංචේතනා කියන්නේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ චේතනහම් බික්කවේ කම්මං වදාමි කියලා දේශනා කරන්නේ මේ රාග දේශ මොහ චේතනා කර්මයේ බවයි. මොහොතක් පාසා ක්ෂණයක් පාසා හිතේ උපදින මේ රාග දේශ මොහ චේතනා තමයි කර්මයේ වශයෙන් කර්ම භවයේ බහගන්නේ කර්මයේ හැටියට. නානාක්ෂණික කර්ම ශක්තිය කිව්වේ ඒකයි. ඒ ක්‍රියාවලිය තුළින් උපදින ශක්තියටයි කර්ම ශක්තිය කියන්නේ. එහෙනම් මේ චේතනා උපාදන ශක්තියටයි කර්ම ශක්තිය කියන්නේ. එහෙනම් මේ චේතනා තමයි කර්මය. එයින් උපදින ශක්තියයි කර්ම ශක්තිය. එවනම් පින්වතුනි මේ අපි කාමයේ සැපයි කියලා හිතාගෙන ඉන්න තාක්කල් කර්මයේ සමුදේ වෙනව හට ගන්නව නවත්තන්න බෑ. අනන්ත සංසාරේ ඉඳලා කී වතාවක් පොළවේ හැපෙන්නේ නැද්ද අපේ කර්මයේ මගේ කර්මයේ කී වතාවක් හඬා වැළපෙන්නේ නැද්ද? කී වතාවක් අහසට පොළවට සාප කරන්නේ නැද්ද? මේ කර්මයේ කී වතාවක් කියන්නේ නැද්ද? කවදා මේ කර්මෙන් නිදහස් වෙන්නේ තියනවාද? කවදාද මම මේ කර්මෙන් නිදහස් වෙන්නේ? මොන කර්මයක්ද යකෝ මේක? යනාදි වශයෙන් කර්මයට කොච්චර දොස් නගන්නේ නැද්ද? අනන්ත සංසාරේ ඉඳලා කර්මයට දොස් නගමින් ආවා. අහසට පොළොවට සාප කරා මිසක් මේ කර්මය හටගන්නේ කොතනින්ද? මේ කර්මය අවසන් කළ හැකි කෙසේද කියලා අවබෝධ කරගත්තේ නැහැ. අද වුණත් අඥානයන්ට ඒ උමනාව නැහැ. අදත් ඕන කර්මයේ සමුදය කරගන්නමයි. ඒකයි ධර්මයේ එපා කියන්නේ. ඒකයි බණ අහන්න බෑ කියන්නේ. අදත් ඕන කර්මයේ රැස් කරගෙන සංසාරේ යන්න වැඩපිළිවෙලක් උදා කරගන්න. එවනම් පින්වතුනි ඔන්න දකින්න දැන් අපි එහෙනම් මේ සියලු සංඛාර දුකටයි හේතු වෙන්නේ කියලා. අන්න එදාටයි අපි හොයාගන්නේ මේ සංඛාර එහෙනම් උපදින්නේ කුමක් හේතුවෙන්ද? අවිජ්ජා හේතුවෙන්. අවිජ්ජා කියන්නේ මොකද්ද? කාමයේ සැපයි කියලා හිතන් ඉන්නේ. එහෙනම් ඥානවන්තයෝ වහාම ඒ චින්තනයත් හරින්න. ප්‍රඥාවෙන් ඒ චින්තනයේ පරිවර්තන වෙන අනිත් පැත්තට. අන්‍ය අවස්ථාවටයි සෝවාන් ඵලය කියන්නේ. මේ න්‍යාය ධර්මයේ යමෙක් නුවණින් ප්‍රඥාවෙන් අවබෝධ කරනකොට මොකද වෙන්නේ? ඔහුගේ චින්තනය අනිත් පැත්තට හැරිනවා. පටිසෝත වෙනවා. සෝතේ කියන්නේ සැඩපහර කිව්වේ කාමයට. කාමේ නැවති සැඩපහරට අහු වෙලා කාමේ සැපයි කියලා අර ගඟට අහු වෙච්ච මිනිහා ගඟේ පහළට ගහගෙන යනවා වගේ. කාමේ නැවති සැඩපහරට අහු වෙලා ඔහේ ගහගෙන ගියා මේ සංසාරේ කොච්චරක් දුරක් ගහගෙන ගියාද කියලා දන්නේ නැහැ. ඔය කාමේ නැවති සැඩපහර සතර අපාය ඇතුලින් ගැලුවේ වැඩි හරියක්ම කාලයක්. 136ක් නිර ඇතුලින් ගියේ. යොදුන් ගණන් උස ගිනිදැල් මැද්දෙන් ගියේ. පෙරේතෝලක ඇතුලින් ගියේ. අසුර ලෝක ඇතුලින් ගියේ. තිරිසන් ලෝක ඇතුලින් ගියේ. අප්‍රමාණ දුගතීන්හි
අප්‍රමාණ දුක් විඳින්න තමයි මේ කාමයෙන් නිමිති සැඩ පහරට අහුවෙලා ගහගෙන ගියේ. කොහෙද යන්නේ මොනවක්වත් දන්නේ නැහැ. ගඟේ ගහගෙන යන එක දන්නේ නැහැ. කොයි ලෝකෙද යන්නේ මොනවද වෙන්නේ අවසානයේ කියලා. ඒ වගේ මේ කාමයෙන් නිමිති සැඩ පහරට අහුවෙච්ච අඥාන ලෝක සත්‍යය ඔන්න ඔය සැඩ පහරට අහුවෙලා බලාගෙන හිටියා මිසක් කොහෙටද යන්නේ මොකද වෙන්නේ මොකක්වත් දන්නේ නැහැ. සිද්ධ වෙන ඕනම ව්‍යසනයකට මුහුණ දෙන්න බලාගෙන යන්න ඕන. ගඟක සැඩ පහරකට අහුවෙච්ච මිනිහෙට කිසිම බලාපොරොත්තුවක් ඇති කරගන්න බෑ. සිද්ධ වෙන්නේ මොන විපත්තියද? ඒ ඕනෑම විපත්තියකට මුහුණ දෙන්නේ අඥානිය අසූදානම් වෙන්න ඕන. ගඟට පැන්නන. ප්‍රපාතයකටද ඇද වැටෙන්නේ? මහා හෙලකටද ඇද වැටෙන්නේ? විශාල ගල් කුළු කොටකටද ඇද වැටෙන්නේ? මොන විපත්තිය සිද්ධ වුණත් මහා භයානක අගාධයකටද ඇද වැටෙන්නේ? එහෙම දන්නේ නැහැ. සැඩපහරට අහු වුණා නම් සැඩපහර යන ඕනෑම අතකට ගිහිල්ලා සිද්ධ වෙන ඕනෑම විනාශයක් දරා ගන්න ඒ පුද්ගලයා සූදානම් විය යුතුයි. ඒ වගේ තමයි මේ කාම සැඩපහර. මේ කාම සැඩපහර මරණින් පසු සත්‍ය කොහේ අරන් යනවද දන්නේ නැහැ. මරණින් පසු විතරන්නේ මරණින් පෙරත් බලන්න. මිනිස්සු මොනතරම් අධාර්මික විදිහට ජීවත් වෙනවද මේ ලෝකේ. ඔබටම පේනවා අමුතුවෙන් එකින්කට කියන්න දෙයක් නැහැ. මිනිස්සු මේ ලෝකේ කොයිතරම් අපරාධ කරනවද? ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමීත්‍යාචාරය, මුසාවාදය, පිසුනාවාචය, පරුසාවාචය, සම්ප්‍රපලාප, අවිජ්ජා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි අනාදී වශයෙන් දස අකුසලයේ කී දෙනෙක් යෙදෙනවද? ඇයි මේ කාමයේ නැමැති සැඩපහරට අහු වෙලා ගහගෙන යනවා. මං කියවනේ ඒ කාමයේ නැමැති සැඩපහරට අහු වෙලා ගහගෙන යනකොට Taman දුමනාදී කරගන්න විදිහක් නැහැ. සැඩපහරට අවශ්‍ය දේ තමයි කරන්නේ. සැඩපහරට කැමති තැනකින් සැඩපහරට පසුබිම හැදෙන තැනකින් සැඩපහර ගලන. ඒකට අහුවෙච්ච සත්‍යය ඒ සියලු විනාශයන් දරාගෙන ගමන් කරනවා. එහෙමනම් පින්වතුනි මේ කාමයේ මහා භයානක සැඩපහරක්. මෙන්න මේව තේරුම් ගත්තට පස්සේ බණහලා මොකද වෙන්නේ? මේ සැඩපහරේ තවදුරටත් ගමන් කරන්න අවශ්‍ය නැහැ. වහාම මේ සැඩපහරින් ඉවත් විය යුතුයි කියන අන්නේ ප්‍රඥාවේ තීරණයත් එක්ක වීරිය නැගිලා මොකද වෙන්නේ? අනිත් පැත්තට හැරෙනවා වහාම. ඒකේ මොකද සැඩපහරින් පාටිසෝත ප්‍රතිසෝත සැඩපහරට විරුද්ධ අතට හැරෙනවා. දැන් මොකද වෙන්නේ? ඔහු උඩුගම් බලා යන්නේ. ඔහු සැඩපහරට විරුද්ධ අතට උඩට යන කෙනෙක්. පහළට ගියොත් වෙනසෙන්න වෙනවා. ඒ නිසා දැන් ඉහළට යන කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ චින්තනයටපත් වුණාම මොකද වෙන්නේ? පටිසෝත චින්තනයටපත් වුණාම පටිසෝතගාමී වුණාම මොකද වෙන්නේ? අන්න අවිජ්ජාව දුරු වෙනවා. කාමයේ සැපයි කියලා තිබිච්ච සියලුම මුලාසහගත මානසිකත්වය ක්‍රමානුකූලව හිතින් පහ වෙලා යනවා. දැන් මොකද වෙන්නේ? අවිජ්ජා නිරෝධෝ සංකාර නිරෝධා කියලා සංකාර නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. රාග දේශ මොහ චේතනා නිරුද්ධ වෙනවා. එහෙමනම් රාග දේශ මොහ චේතනා නිරුද්ධ වෙනවා කියන්නේ තවත් විදිහට ගත්තොත් කර්මය නිරුද්ධ වෙනවා. එහෙනම් නැවත උපතකට අවශ්‍ය කරන හේතු එකින් එක ෂේ වෙලා යනවා. මුලින්ම වෙන්නේ සතර අපායේ උපතට තියෙන හේතු ටික සහ මුලින්ම ෂේ වෙලා යන එක. ඒ தත්ත්වයට ආවම තමයි චතුහපායෙච විප්පුම්බුත්තෝ චචාබිඨානානි අබබ්බෝ කාතුන් යනාදී වශයෙන් සෝවාන් ඵලයටපත් වෙන්නේ. සතර අපායේ උපතට තියෙන සියලු හේතු ටික නැසනවා. ඒ උතුම් ධර්මාභෝධය. ඊට සකදාගාමී ඵලයට යනකොට මොකද වෙන්නේ? කාම ලෝකයේ එකවතාවක් විතරක් උපදින තත්වයකට තියෙන හේතු විතරක් ඉතුරු වෙදී ඉතුරු උප්පත්තියට තියෙන හේතු ටික නැසිලා යනවා. අනාගාමී ඵලයටපත් වෙනකොට මොකද වෙන්නේ? සියලු කාම ලෝක අතික්‍රමණය කරමින් කාම ලෝකයේ උපතට තියෙන සියලු හේතු නැසවසන් කරලා රූපාවචර සහ අරූපාවචර කියන තලවල උපත පමණක් ඉතුරු වෙනවා. ඊටත් එහා ගිහිලා අනාගාමී ඵලෙන් අරිහත් මාර්ගයට එනකොට මොකද වෙන්නේ? සියලු උප්පත්ති සංයෝජන අවසන් වෙනවා. භව සංයෝජනයක් විතරක් ඉතුරු වෙනවා. අරිහත් මාර්ග අනුගාමිකයට අන්තරා භවික තත්ත්වයකටපත් වෙන්න පුළුවන් නිසා භව සංයෝජනයක් ඉතුරු වෙනවා. උත්පත්ති සංයෝජන හේවත් කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන සියලු ලෝකවල තියෙන උපත අවසන් වෙලා යනවා. ඒ උපතට තියෙන හේතු අවසන් වෙලා යනවා. මේ විදිහට ගිහිල්ලා අරිහත් මාර්ගයේ ගමන් කරලා අරිහත් ඵලය පූර්ණ වෙනකොට මාන උද්ධච්ච අවිජ්ජා කියන ඉතුරු සංයෝජන තුනත් අවසන් වුණාම 31 තලයේම උපතට තියෙන හේතු අවසන් කළා වෙනවා. කීනා ජාති උසිතම් බ්‍රහ්මචර්යයන් කතං කරණීයන් නාපරං ඉත්තත්ථ ආදී පජානාති කියලා දාට දැනගන්න. ජාති අවසන් වුණා, බබසර වැස අවසන්. ඒ උතුම් වූ නිර්වාණය උදෙසා තවදුරටත් කළ යුත්තක් නැත. උපත අවසන් කියලා දාට දැනගන්න ඔය උත්තමයා. එහෙමනම් මෙන්න මේ විදිහට පින්වතුනි මේ කාම සැඩපහරින් නිදහස් වෙලා කාමයේ දුක බව ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන
ඒ පටිසෝත චින්තනයටපත් වුණාම මොකද වෙන්නේ? සියලු දුකින් නිදහස් වෙන්න. නිවනටපත් වෙන්න. එහෙමනම් අන්නේ ධර්මතා ටික දැන් දකින්නවා. අනිත්‍ය ලක්ෂණය දැක්ක දැන්. හේතුවක් නිසා උදා වෙන ලක්ෂණයත් හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන ලක්ෂණයක් දැක්කා. ඊළඟට දුක්ඛ ලක්ෂණය දැක්කා. මේ සැපයි කියලා හිතාගෙන උදා කරගත්තේ දුකක් බව දැක්කා. ඊළඟට අනත්ත් ලක්ෂණයක් දැන් අපි දකින්න ඕන. යමක් දුක නම් එහි ගතියුතු සාරයක් තිබෙනවාද? ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස. ධර්මය නොදත් අඥාන අසෘතවත් පෘථග්ජනයා මේ ටික කොහොමද ගන්නෙ? මගේ කියලා. මගේ ජරාව, මගේ ව්‍යාධිය, මගේ මරණය, මගේ ශෝකය, මගේ පරිදේවය, මගේ දුක්ඛ, මගේ දෝමනස්ස, මගේ උපායාස කියලා. දුක්ඛ ස්කන්ධය මගේ කරගෙන අඥානය. අසාරේ සාරමතිනෝ. අසාර දුකක් සාරයි කියලා අල්ලගෙන ඉන්නවා. තවදුරටත් උත්සාහ කරන්නේ මෙරි මෙරි ඉපදී අතරතුරේ දහස්වරේ මෙරි ආයි මේ දුක්ඛ ස්කන්ධය මගේ කිය මේ සංසාරය. එහෙනම් මේ අසාර ධර්මයක් සාරයි කියලා අල්ලගෙන ඉන්නේ අඥානය. ඒකයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. එහෙනම් යමක් දුක නම් ඒ අසාරයි කියලා දැන් ඒකම ඔබට වැටහෙනවා ප්‍රඥාවෙන්. තවදුරටත් මේ අසාර ලක්ෂණ මම පෙන්වලා දෙන්නම් පටිසමුප්පාදයට අනුව. ආත්මී සාරයෙන් ශූන්‍යයි. මේ මම කියලා මගේ කියලා ගතියුතු ධර්මතාවද? ජරා ව්‍යාධි මරණය ශෝකේ පරිදේව දුක්ඛේ දෝමනසේ උපායාස. මේවා නැවත නැවත මම මගේ කියලා සමුදය කළ යුතු ධර්මද? එහෙම නැත්නම් මේවා සහ මුලින්ම සදාතනික වශයෙන් අවසන් කළ යුතු ධර්මද කියලා අන්න ප්‍රඥාවෙන් නිගමනයක් එන්නේ. එතකොට මොකද වෙන්නේ? දැන් එයාට පේන්න ගන්නවා කාරණා ගොඩක්. එහෙනම් එයාට පේනවා දැන් අනිත්‍ය ලක්ෂණය පේනවා මේ ගාථාව තුලින්. උදේවය ලක්ෂණය දැක්කා. දුක්ඛ ලක්ෂණය දැක්කා. ඊළඟට දැක්කා අනත්ත් ලක්ෂණය. එහෙනම් මේ ගාථාව තුළ අනිත්‍ය ලක්ෂණය ඇතුළත් වෙන උදේවය වශයෙන්. දුක්ඛ ලක්ෂණය ඇතුළත් වෙනව කොහොමද? සැපයි කියලා හිතන් හිටියේ දුකක් බව පේන්න ගන්නවා. එහෙනම් මේ ලක්ෂණයත් එක්කම අනත්ත් ලක්ෂණයත් මේ කාමයේ අසාර බව පේන්න ගන්නවා. කාමයේ අසාර දුකකට ඇදලා දමන බව පේන්න ගන්නවා. කාමයේ මම වගේ කියලා ගතියුතු ධර්මතාවක් නොවේ කියලා පේන්න ගන්නවා. කාමයේ සංසාරේ භයානක මේ මරුගුල නිර්මාණය කරන මර උප්පර වැට්ටිය කියලා තේරෙන්න ගන්නවා. එදාට පේනවා කාමයේ සාරයි නෙවෙයි අසාරයි කියලා. කාමයේ අසාර ධර්මයක් කියලා. අන්නේ අර්ථයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ වෙන මේ ගාථාව තුලින්. ඊළඟට ඒ ගාථාවේ චතුරාර්ය සත්‍ය ඇතුළත් වෙනවා. චතුරාර්ය සත්‍ය තමයි දැන් මෙතෙක් කියලා පැහැදිලි කරේ. දැන් අමුතුවෙන් ආයි කිව්වේ නැතත් ඔබට ඒ බව පැහැදිලි ඇති. නමුත් මම පෙන්නලා දෙන්නම්. එහෙනම් ඒ ගාථාවේ දුක්ඛ ආර්ය සත්‍ය ඇතුළත් වෙනවා. කෙසේද? කාමයේ පසුපස හඹා ගියොත් දුක සමුදය වෙනවා. කාමයේ පසුපස හඹා ගියොත් දුක උරුම වෙනවා කියන ලක්ෂණය සත්‍ය ඒ ගාථාව ඇතුළේ ඇතුළත්. කාමයේ පසුපස හඹා ගියොත් දුක උරුම වෙනවා කියන සත්‍ය ඒ ගාථාව ඇතුළයි. ඒ ගාථාව ඇතුළත්. කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති භයං කියලා භාගතුන් වහන්සේ පෙන්වන්නේ අර්ථය. එමනම් ඒකෙන් පැහැදිලි අපට කාමීය පසුපස හඹාගෙන ගියොත්, කාමීය ගවේෂණය කළොත්, කාමීය සොයා ගියොත්, කාමීය පසුපස ගියොත් උරුම වෙන්නේ ශෝකයේ භය බව. එමනම් දුක්ඛාර සත්‍යයේ ඇතුළත්. ඒ එක්කම ඥාණයට පේන්න ගන්නවා. එහෙමනම් කෙනෙක්ට මේ ශෝකයේ භය උරුම වෙන්නේ කුමක් නිසාද? කාමයේ පසුපස හඹා ගියොත්. එහෙනම් කාමයේ පසුපස හඹා යන්න හේතු වෙන්නේ මොකක්ද? අර දුක උරුම වෙන්න හේතුව මොකක්ද? අර ශෝකයේ භය කවරෙක් කරාද පැමිණෙන්නේ? අන්න එතකොට පේනවා ඒ ශෝකයේ භය පැමිණෙන්නේ කාමයේ කිසි ඇල්මක් තියෙන පුද්ගලයා කරා බව. අන්න එතකොට දකින්නවා ඒ ශෝකයේ භය උපදවන හේතුව එවත් ඒ කාමයේ කෙරෙහි පවතින ඡන්ද රාගය. අන්න ඒක දකින්න වෙනවා සමුදයාර සත්‍ය හැටියට. කාමයන් කෙරෙහි ආස්වාදයේ කෙරෙහි පවතිනා වූ ඡන්ද රාගය, තෘෂ්ණාව, දුක්ඛ සමුදයාර සත්‍ය බව දකින්න ඕනුවනි. අන්න ආර්ය සත්‍ය දෙකක් දැක්කා. එහෙනම් පළමුවෙනි පදයේ ඇතුලේ උදය කියන ලක්ෂණය ඇතුළත්. ඒ වගේම තමයි පළමුවෙනි පදයේ ඇතුලේ පළවෙනි පද දෙක ඇතුලේ සමායන පළවෙනි පද දෙක ඇතුලේ උදය කියන ලක්ෂණය ඇතුළත් ඒ වගේම තමයි දුක්ඛාර සත්‍ය, දුක්ඛ සමුදය සත්‍යත් ඇතුළත්. ඊළඟට දෙවැනි පද දෙක අරගෙන බලමු.
දෙවැනි පද දෙකෙන් කියන්නේ මොකද්ද? කාමෝද්දීප මුත්තස්ස නාත්තිසෝපගතෝ භය. අන්න බුදු පියාණන් වහන්සේ පෙන්වනවා මොකද්ද? යෝ චන්දරාග විනයෝ චන්දරාග පහනං ඉදන් නිස්සරණ. අන්න නිරෝධාර සත්‍ය පෙන්වනවා. මොකද්ද නිරෝධාර සත්‍ය කියන්නේ? මේ සියලු රාග දේශ මොහ චේතන නිරුද්ධ වෙන්නේ මෙන්න මේ ආකාරයෙන් කියන යථාබෝධය. එහෙනම් අන්න දකින්නවා කාමෙන් වෙන් වූ කල්ලි. කාමෙන් වෙන් වෙන්නේ කවරෙක්ද? මේ හිත ඇතුලේ කාමයේ සැපයි සැපයි කියලා තදින් වැළඳගෙන බැඳගෙන නිකම් බොරුවට කාමෙන් වෙන් වෙලා ඉන්න එකක් ගැන නෙමෙයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. සමහරවිට ගතින් කාමී ස්පර්ශ වෙන්න පුළුවන්. ලෝකයා පනවන කාමිය. හැබැයි සිතින් අත්හැරලා නම් තියෙන්නේ. ඒක ලෝකයට පේන්නේ නැහැ. එහෙනම් අවබෝධයෙන් වෙන්වීමක් මේ තියෙන්නේ. එහෙනම් අන්න කාමය දුකක් කියලා කෙනෙක්ට අවබෝධ වුණාම මොකද වෙන්නේ? ඔහු කාමයෙන් වෙන් වෙනවා, අවබෝධයෙන් වෙන් වෙනවා. එදාට මොකද වෙන්නේ? අවිජ්ජා නිරෝධෝ සංඛාර නිරෝධා කියලා සියලු සංඛාර නිරුද්ධ භාවයටපත් වෙනවා. එහෙනම් අන්න ඒ සත්‍ය නුවණින් දකින්න අන්න එකට කියනවා නිරෝධාර සත්‍ය. මොකද්ද නිරෝධාර සත්‍ය කියන්නේ? දුක නිරුද්ධ වන්නේ කෙසේද? දුක නිරුද්ධ වන්නේ කෙසේද කියලා දකින්න. දුක අවසන් වන්නේ මෙන්න මේ ආකාරයෙන් කියලා නුවණින් දකින්න. එහෙනම් කාමයෙන් වෙන් වුණාම දුක අවසන් වෙනවා කියලා නුවණින් දකින්නවා. ඒකට කියනවා දුක්ඛ නිරෝධාර සත්‍ය. එහෙනම් හතරවෙනි ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධගාමිනී පටිපදාාර සත්‍ය. අන්න ප්‍රඥාවට වැටහෙන්න ගන්නවා. ප්‍රඥාවට ගෝචර වෙනවා දුක්ඛාරි සත්‍ය දුක්ඛ නිරෝධගාමිනී පටිපදාාර සත්‍ය මොකද්ද? කාමයෙන් වෙන්වීමෙන් දුක නිරුද්ධ වෙනවා නම් එහෙනම් කරන්න තියෙන දැන් කාමයෙන් වෙන් වෙන්න කාමයේ පිළිබඳ තියෙන චන්දරාගේ හිතින් අත්හැර දැමීමයි. චන්දරාගේ දුරු කිරීමයි. එහෙනම් ඒකට යම්කිසි ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාව කෙබඳු ප්‍රතිපදාවක්ද? ප්‍රඥාව මුල් කරගත්තු ප්‍රතිපදාවක්. එහෙනම් මොකද්ද වෙන්න ඕන? මෙන්න මේ කාමී ආස්වාදයේ ආදීනව නුවණින් දකිමින් වාසය කරන්න ඕන. එහෙමනම් කාමී ආස්වාදයෙන් ආදීනව නුවණින් දකිමින් වාසය කිරීමෙන් මේ සියලු දුකෙන් සදාහටම නිදහස් වෙනවා කියන යථාර්ථය දකින්නකොට දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාාර්ය සත්‍ය කියන චතුරාර්ය සත්‍යම දකින්න. එකවර එක චිත්තක්ෂණයක් ඇතුලේ මේ සත්‍ය හතර විද්‍යමාන වුණාම ප්‍රඥාවට එය ප්‍රඥාව විසින් ස්ථිරසාර අවබෝධයක් වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න. එදාට නිගමනය ලැබෙනවා මාර්ගඵල සිත පහළ වෙලා. එයින් පස්සේ ඔහුගේ චින්තනය තුළ පරිවර්තනයක් සකස් වෙනවා. ඒ පරිවර්තනය විසින් නිවන දක්වාම රැගෙන යනවා. එහෙනම් අන්නේ தത്വයට ඇසෝවාන් කියන්නේ. අනිත්‍ය ගන්ධ කියන තරුණයාට අනිත්‍ය ගන්ධ තරුණයාට එදා ධර්මාබෝධය ලැබෙන යන්නේ ආකාරයි. ඔහුට යම් කිසි ප්‍රබල ප්‍රඥාවක් තිබෙන්නට ඇති. බුදු පියාණන් වහන්සේගේ දේශනා උද්දේශ නිर्देश පටිනිर्देश වශයෙන් විග්‍රහ කරන්නට ඇති. ඒ දේශනාව තුළදී ඒ තරුණයා අවබෝධ කරගත්තේ ওই ගාථාවෙන් පෙන්වන අර්ථයයි. එහෙනම් පින්වතුනි කාමතෝ විප්පමුත්තස නාත්තිසෝපගතෝ භයං කියන පද දෙක ඇතුලේ දුක්ඛ නිරෝධාර සත්‍යය දුක්ඛ නිරෝධගාමිනී පටිපදාාර සත්‍යයත් ඇතුළත් වෙනවා. එහෙනම් ඒ අර්ථයෙන් ඒ ගාථාව තුළ චතුරාර්ය සත්‍යයත් ඇතුළත්. අනිත්‍ය ලක්ෂණය ඇතුළත් වෙච්ච බව දැක්කා. දුක්ඛ ලක්ෂණය ඇතුළත් වෙන බව දැක්කා. අනන්ත ලක්ෂණය ඇතුළත් බව දැක්කා. ඊළඟට දැක්කා ඔබ චතුරාර්ය සත්‍යයත් ඇතුළත් බව. එහෙනම් අපි දැන් බලමු පටිච්චසමුප්පාදය ඇතුළත් වෙන්නේ කොහොමද කියලා. පටිච්ච සමුප්පාදය තුලින් පෙන්වලා දෙන්නේ මොකද්ද? සමුදය ධර්ම සහ නිරෝධ ධර්ම යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. යම් ධර්මයක් හේතුවකින් සමුදය වෙනවාද? ඒ හේතු නිරෝධයෙන් ඒ ධර්මතා නිරුද්ධ වන ඒ න්‍යාය ධර්මය පටිච්ච සමුප්පාදයෙන් භාගතුන් වහන්සේ පෙන්වා දෙන්නේ. ඉතිමස්මින් සතිදං හෝති මසුපාදදං උප්පජ්ජති. ඉතිමස්මින් අසතිදං හෝති මස නිරෝධාය මනිරුජ්ජති. මේ හේතු ඇති කල්ලි මෙසේ වේ. මේ උපන් කල්ලි මේ උපදී. මේ හේතු නොමැති කල්ලි මෙසේ නොවේ. මේ නූපන් කල්ලි මේ නූපදී අනාදි වශයෙන් පෙන්වන්නේ යන්නේ පටිච්චසමුප්පාද න්‍යාය. එහෙනම් ඒ න්‍යාය දැන් උතන්දී කොහොමද ගැලපෙන්නේ බලන්න. කාමයේ ඇති කල්ලි මෙසේ වේ. මොකද මෙසේ වේ? දුක් විඳින්න සිදුවේ. හඬන්න වැළපෙන්න සිදුවේ. ශෝක කරන්න බයටපත් වෙන්න සිදුවේ. එහෙනම් කාමයේ පිළිබඳ චන්දරාගේ උපන් කල්ලි දුක උපදී. එහෙනම් ඒ බව දකින්නේ අපි අනුලෝම පටිසමුප්පාදයෙන්. කාමයේ සැපයි කියලා හිතන් ඉන්න නිසායි අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප යනාදී වශයෙන් දුක්ඛ ස්කන්ධයේ සමුදය වෙන්නේ. එහෙමනම් දුක්ඛ ස්කන්ධයේ සමුදය වෙන්නේ මේ කාමයේ නිසායි.
අන්න එහෙනම් අපි දකිනවා පළමුවෙනි පද දෙකෙන් අනුලෝම පටිසමුප්පාදේ. එහෙම නැත්නම් සමුදය ධර්ම දකිනවා. එහෙමනම් කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති භයං කියන පද දෙකෙන් පේනන්නේ සමුදය ධර්මයි. සමුදය ධර්ම විතරක් නෙවෙයි. මේ සමුදය ධර්මයන්ට මුල් වෙන හේතුවත් පෙන්වා දෙනවා භාගතුන් වහන්සේ. අසිරිමත් වූ මහා ශාස්ත්‍රවරයන් වහන්සේ ඒ හේතුවත් පෙන්වා දෙනවා. ඒ ධම්මා හේතුප්පවවා තේසං හේතු තථාගතෝ ආහ. අනුන්වහන්සේ හේතුව පෙන්වලා දෙනවා. ඔය ශෝකයේ භය මෙන්න මේ කාමයේ නිසයි හටගෙන තියෙන්නේ. ශෝකයේ භය සමුදය වෙන්නේ දුක්ඛ ස්කන්ධයේ සමුදය වෙන්නේ මෙන්න මේ කාමයේ නිසයි. එහෙමනම් අන්න බුදු පියාණන් වහන්සේ පෙන්වලා දෙන හි නිරෝධ ධර්ම කාමදොයිප මුත්තස්ස. දැන් බණහලා ඔහුගේ චින්තනය පටිසෝත චින්තනය බවට පත් වෙනවා. අනුසෝත චින්තනය පටිසෝත චින්තනය බවට පත් වුණා. දැන් මොකද වෙන්නේ? ඔහුගේ ලෝකෝත්තර දෘෂ්ටිය අවදි වුණා. ධම්මැස පහළ වුණා. දැන් පේනවා නිවන් මඟ. දැන් එහෙනම් පේනවා මොකද්ද? මේ අවිජ්ජාව දුරු වූ කල්හි, එහෙම නැත්නම් මේ කාමයේ සැපයි කියන මේ මුලාසහගත මානසිකත්වයේ දුරු වූ කල්හි අවිජ්ජා නිරෝධෝ සංඛාර නිරෝධා සංඛාර නිරෝධෝ විඤ්ඤාණ නිරෝධා යනාදි වශයෙන් දුක්ඛ ස්කන්ධය නිරෝධ වෙන බව. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛකාන්දස්ස නිරෝධෝ හෝති කියලා නිවනේ පිහිටන බව. අන්න ඒ අනුසාරයෙන් දකින්නවා පළමුවෙනි පද දෙකෙන් සමුදය ධර්මයන්ට හේතුවත්, දෙවන පද දෙකෙන් නිරෝධ ධර්මත් නිරෝධය සිද්ධ කරන ආකාරයත්, නිරෝධය සිද්ධ වෙන ආකාරය. එහෙනම් ඒ ගාථාවෙන් ඒ ආකාරයෙන් පළමුවෙනි පද දෙකෙන් සංසාරේ උදා වෙන ආකාරය, දුක්ඛ ස්කන්ධේ උදා වෙන ආකාරය දැක්කම අනුලෝම පටිසමුප්පාදය දකින්න. දෙවන පද දෙකෙන් සංසාරේ නිරුද්ධ වෙන ආකාරය, දුක්ඛ ස්කන්ධේ නිරුද්ධ වෙන ආකාරය දැක්කම පාටිලෝම පටිසමුප්පාදය අවබෝධ වෙනවා. ඒ ආකාරයෙන් අනුලෝම පටිලෝම පටිසමුප්පාද දැක්කහම අන්නර කිව්ව ත්‍රිලක්ෂණය, චතුරාර්ය සත්‍ය, පටිසමුප්පාද යන ආදි වශයෙන් පරියාය තුනම අවබෝධ වෙනවා පද වශයෙන් නැත්නම් අර්ථ වශයෙන්. දැන් ඒක මේ විදිහට දේශනාවකින් කුමන හෝ භික්ෂුන් වහන්සේ කෙනෙක් පැහැදිලි කරලා දුන්නාම ඒ ධර්මාබෝධයේ ලද අරිය ශ්‍රාවකයාට වැටහෙන්න ගන්න ඔය කියන අවබෝධය මා තුල දැන් තියෙනවා මේ බණ අසා කියලා. හැබැයි පද වශයෙන් දක්වන්න ඔහුන්ට ධර්ම ඥානයක් නැති නිසා පද වශයෙන් මේක පෙන්නන්න බැහැ. අර්ථ වශයෙන් උන් දකින්න මේ කියන උද්දේවය, මේ කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ, මේ කියන චතුරාර්ය සත්‍ය, මේ කියන සමුදය නිරෝධ කියන ධර්ම. එහෙමනම් මෙන්න මේ ගාථාව තුළ ඔය ආකාරයෙන් ත්‍රිලක්ෂණයත්, චතුරාර්ය සත්‍යයත්, පටිසමුප්පාදයත් ඇතුළත් වෙනවා. එහෙමනම් පින්වතුනි මේ ත්‍රිලක්ෂණය, චතුරාර්ය සත්‍ය, පටිසමුපාදය කියලා නම් තුනකින් හඳුන්වන්නේ කුමක්ද? මේ සසර උදා කරන ධර්මත්, සසර නිරුද්ධ කරන නිරෝධ ධර්මත් බුදු පියාණන් වහන්සේ මේ පරියාය තුنين පෙන්නනවා. මේ සංසාරේ උදා කරන ධර්ම සහ සංසාරේ නිරුද්ධ කරන මේ නිරෝධ ධර්ම ලක්ෂණ වශයෙන් පෙන්වීම, ලක්ෂණ වශයෙන් දැකීම ත්‍රිලක්ෂණයේ හැටියට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනක් වශයෙන් පෙන්වනවා. ඒ වගේම මේ සංසාරය පිළිබඳ යථාර්ථය, මේ සමුදය සහ නිරෝධය පිළිබඳ මේ යථාර්ථය, මේ සසර මෙසේ උදා වෙනවා, මෙසේ නිරුද්ධ වෙනවා කියන මේ යථාර්ථය සත්‍ය හතරක් වශයෙන් පෙන්වද්දී චතුරාර්ය සත්‍ය කියනවා අපි ඒකට. ඒ වගේම තමයි මේ සංසාරී යථාර්ථය ධර්මතා දෙකක් වශයෙන් පෙන්වද්දී අපි ඒකට පටිච්ච සමුප්පාදය කියන්නේ. එහෙමනම් පින්වතුනි මේ සංසාරයේ යථාර්ථය මොකද්ද? මේ සත්‍ය අවිජ්ජාව නිසා දුක් විඳිනවා. සත්‍ය අවිජ්ජාව නිසා දුක්ඛ ස්කන්ධයක් සකස් කරගෙන දුක් විඳිනවා. දුක්ඛ ස්කන්ධයටම තමයි සත්‍ය කියලා පනවන්නේ සම්මුතික වශයෙන්. නමුත් සත්‍ය වශයෙන් සත්‍ය කියලා පනවන්න ස්කන්ධයක් හෝ ධර්මතාවක් මෙහි නැහැ. ඒ බව ගැඹුරින් දකින්න ඕන පරමාර්ථ අර්ථයෙන්. නමුත් සම්මුතියේදී අපි තේරුම් ගන්නවා සාංශාරික වශයෙන් සත්‍යයක් මේ දුක්ඛ ස්කන්ධයක් සමුදය කරගෙන දුක් විඳින්නේ මේ අවිජ්ජාව නැමැති හේතුව නිසායි කියලා. ඒ වගේම දකින්නවා මේ අවිජ්ජා නිරෝධ වූ කල්ලි ඒ දුක්ඛ ස්කන්ධය අවසන් කියලා. මෙන්න මේ කියන යථාර්ථයේ ලක්ෂණ වශයෙන් දකිද්දී අනිත්‍ය දුක්ඛ අනාත්ම කියනවා. සත්‍ය වශයෙන් දකිද්දී චතුරාර්ය සත්‍ය කියනවා. ධර්මතාව වශයෙන් දකිද්දී සමුදය නිරෝධය හෙවත් මේ පටිසමුපාදය කියලා අපි දකිනවා. එහෙනම් ඔන්න ඔය ආකාරයෙන් කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති භයං කාමතෝ විපමුත්තස නත්ති සෝකෝ කුතෝ භයං කියන ගාථාවේ අර්ථය ත්‍රිලක්ෂණයට අනුකූලවත්, චතුරාර්ය සත්‍යයට අනුකූලවත්, පටිසමුපාදයට අනුකූලවත් දකින්න පුළුවන්කම තියෙනවා. ඔය පරියාය තුنين අවබෝධ වෙන එක සත්‍යයි. ඒ සත්‍යය තමයි මේ සියලු කාමියෝ දුකට හේතු වන බව.
මේ සියලු කාමයන්ගෙන් වෙන්වීම සදාතනික සැපේ බව. ඒ යථාර්ථයයි අවසාන කෙනෙක්ට අවබෝධ වෙන්නේ. එහෙනම් ඒ යථාර්ථය පසක් කරලා දෙන්නයි භාග්‍යතුන් වහන්සේ එක එක පුද්ගලයාගේ ඉන්ද්‍රිය ධර්මයන්ට අනුකූලව ත්‍රිලක්ෂණ පරියායෙන් චතුරාර්ය සත්‍ය පරියායෙන් පටිච්ච සමුප්පාද පරියායෙන් මේ යථාර්ථය සංසාර යථාර්ථය පෙන්වා දෙන්නේ.